ආයිබෝන් ඔබටත් රටටත් යහපතක් අපගේ හැමදාම බලාපොරොත්තුව එයයි. මානව වංශ කතාව ගත්තහම මානවයාගේ ඉතිහාසය ආරම්භයේ සිට වර්තමානය දක්වාම දිගු ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මානව ක්‍රියාකාරකම් නිසා අද අප හඳුන්වන දියුණුව වර්ධනය වෘද්ධිය අත් වෙලා තියෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය පුරාම ඉතිහාසය පුරාම ඔහුට මුහුණ දෙන්න සිදු වුණා දැවැන්ත අභියෝග රැසක්. ඒ අභියෝග මතින් තමයි ඔවුන් මේවා හඳුනාගෙන ඊට විසඳුම් සොයාගෙන ජයග්‍රහණය කරමින් ඉදිරියට ආවේ. අද අප වර්තමානය තුළ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. ඒ අභියෝග රැස අතරේ වඩාත්ම අපට දැනෙන අපේ අනෙකුත් අභියෝගවලටද හේතුකාරක වන මූලික අභියෝගය පිළිබඳව අද ශනිදා ආයිබෝන් තුළ සාකච්ඡා කරන්නට අප කල්පනා කළා. ඉතින් අපිත් එක්ක එකතු වන්නට ඇයි ඔබට සෙනෙහසින් ආරාධනා කරන අතරතුර මේ ඒ අභියෝගය ගැන කතා කරන්නට ගන්නා ප්‍රවේශයකටයි අපේ යොමු වීම. අපි එකට එක් වී අපේ විදුලිය සුරකිමු. ඉරට පුළුවන් වුණාට නැගෙනහිරින් පායල බටහිරින් බැහැල යන්න. කළුවරට බයේ ලෝකයක් නිදාගන්නේ නෑ. කළුවරට පුළුවන්ද ලෝකයක් නවත්තන්න. කට්ට කරුවල රැයක් වුණත් හරීම ලස්සනට ආලෝකමත් කරන්න විදුලියට පුළුවන්. ඒත් විදුලිය කියන්නේ තැන තැන ලස්සනට පත්වෙලා තියෙන ලයිට් ටිකම විතරක් නෙවෙයි. ඒ මේ රටේ මූලික බලශක්ති ප්‍රභවයයි. දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට යනකල්ම රට දුවන්න විදුලිය ඕනේ. විදුලිය කැපුවොත් රටම සද්ද නැතුව නවතිනවා. විදුලිය බලශක්තියත් එක්ක ගැට ගැහුණු රටේ ආර්ථිකය බිඳුවටම වැටෙනවා. විදුලි අභියෝගය කියන්නේ රටටම ප්‍රශ්නයක් නේ. ඉතින් අපිත් අයිති මේ රටටනේ. විදුලි අභියෝගය ගැන විසංවාදී නොවි සංවාදී වෙලා මේ ප්‍රශ්න දිහා ඇහැරිලා බලමුද? ඉඩක් ඇති හැම වෙලේම වැඩක් නැති ලයිට් එකක් නිවන්න කවුරු හරි ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕනේද? විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළොත් රටට වගේම ඔබටත් වාසියක් නෙවෙයිද? ලෝකයක් රටක් විදිහට අපි 330 පැයම මේ වසංගතයකුත් මැද්දේ ජීවිතෙත් එක්ක පොරබදිනවා. අපි අපිට තනියම හෙටක් හදන්න දඟලනවා වගේම රටටම හෙටක් හදන්න එකතු වෙමුද? මිනිස්සුන්ට හිතවන්න බෑ. මිනිස්සු හිතන්න ඕනේ. අද අපි තනිතනියෙන් හිතන්න ගත්තොත් හෙට මුළු රටේම මිනිස්සු රටක් විදිහට හිතන්න පටන් ගනී. විදුලිය කළමනාකරණයෙන් යුතුව භාවිත කරමු. රටට ඔබේ සහාය අවශ්‍යම මොහොතයි මේ. ලංකා විදුලි බල මණ්ඩලයේ ජාතික පණිවිඩයක්. රටට ඔබේ සහාය අවශ්‍යම මොහොත වාගේම මේ ප්‍රශ්නයේ හැබෑව. සැබෑ පැතිකඩ, සැබෑ ගැඹුර, සැබෑ අනාගත අභියෝග අප හඳුනාගත යුතුයි පුරවැසියන් හැටියට. එවිටයි ඔබට මේ පිළිබඳව තිරසාර විදිහට දායක වෙන්නට අවස්ථාව රටක් හැටියට අපට ලැබෙන්නේ. ඒ නිසාම තමයි ජාතික රූපවාහිනිය ජාතික වගකීමෙන් යුතුව ලංකා විදුලි බල මණ්ඩලය සමග එකතු වෙලා විටින් විට මේ අභියෝගය පිළිබඳව ඔබට සුපැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කරන්නේ. ඊට ඔබේ දායකත්වය ලබා දිය හැකි පාරවල් තිබෙනවා නම් යම් ප්‍රමාණයකට ඒ දායකත්වයක් ලබා ගැනීමේ අරමුණ ඇතුව. අද අප සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම්. මේ සාකච්ඡාව සඳහා ආරාධනා කළා ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී මේ මාල් අසලින්ම වාඩි වෙලා ඉන්නේ ඉංජිනේරු ජානක අලුත්ගේ මැතිතුමන්. ආයිබෝන් ඔබතුමන්ට. ඒ වගේම ලංකා විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මැතිතුමන් එහා පැත්තේ වාඩි වෙලා ඉන්නවා. ආයිබෝන් ඔබතුමන්ට. ඒ වගේම විදුලි බල සම්පාදනය සඳහා ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ පර්යේෂණ ආදී කටයුතු වලදී දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු හර්ෂ වික්‍රමසිංහ මැතිතුමන්ද අප සමග එකතු වෙලා ඉන්නවා. ආයිබෝන්. අතිරේක සාමාන්‍ය අධිකාරීතුමනි, දැන් ප්‍රථමයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ මේ මොහොතේ වර්තමානයේ මේ විදුලිය බෙදා හැරීම සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳව දාලා අවබෝධයක් අපි ලබා ගැනීමු. ඔව් සෙල මෙහෙමයි. දැන් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රධාන වශයෙන්ම විදුලිය ගත්තන් පස්සේ ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා විදුලිය ජනනය කරන්න ඕන, විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕන, විදුලිය බෙදා හරින්න ඕන.
එතකොට ජනනය විදුලිය ජනනය කරන ඒවැන් වැඩි ප්‍රමාණයක් කරන්නේ ලංකාව විදුලි මණ්ඩලයේ තියෙන විදුලි බලාගාර වලින්. ඊට අමතරව පුද්ගලික බලාගාර වලින් විදුලිය ජනනය කරනවා. ඊට පස්සේ සම්ප්‍රේෂණය ගත්තන් පස්සේ සම්ප්‍රේෂණය 100% කරන්නේ විදුලි මණ්ඩලය විසින්. ඊට පස්සේ විදුලිය බෙදා හැරීම කියන එක ගත්තොත් ලෙකෝ ආයතනයත් ලංකාව විදුලි මණ්ඩලයත් එකතු වෙලා තමයි ලංකාව පුරා විදුලිය බෙදා හැරීමේ ක්‍රියාවලිය කරන්නේ. හොඳයි ආචාර්යතුමනි දැන් ඔබතුමා දැන් ඔබ සියල්ල උසස් අධ්‍යාපනය ලබලා ඒ පිළිබඳ විවිධ විෂයන් තුළ ප්‍රාමාණික දැනුම උසස් තැනකට අරගෙන ඇවිල්ලා අද මේ තත්ත්වයේ ඉන්නේ. ඔබතුමා විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ කොයි කාලෙ විතර? 1995 තමයි මම විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ. දැන් මම ඒ විදිහේ ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේම ඒ කාලේ මේ විෂයපතයත් එක්ක ඉගෙනගත්ත තරුණ විද්‍යාර්ථියෙක් හැටියට විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අපේ රටේ මේ බලශක්තිය බෙදා හැරීම නැත්නම් උත්පාදනය පුනර්ජනනීය පැත්තෙන් කොයිතරම් ප්‍රමාණයක තිබුණාද? බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට ලංකාවේ බලශක්තියෙන් 95ක් විතර 99ක්ම පුනර්ජනනීය බලශක්තියෙන් තමයි නිෂ්පාදනය වුණේ. ඒ කාලේ ලංකා විදුලි බල මණ්ඩලය නිර්මාණය වෙන්නේ, ලංකා විදුලි පද්ධතිය නිර්මාණය වෙන්නේ පුනර්ජනනීය බලශක්තිය ජල විදුලිය ආශ්‍රය. ඒක අපි අදටත් විදුලි බල මණ්ඩලයට ගියොත් විදුලි බල මණ්ඩලයේ ඉස්සරහා තියෙන්නේ පෙල්ටන් වීල් එක. විදුලි ජල විදුලි බලාගාරයක කොටස්. ඒත් ජල විදුලියෙන් ඉපදිච්ච රටක් අපි. ඒත් අපි විදුලි ඉංජිනේරුවෝ හැටියට අපිත් ඒ ජල විදුලිය සහ පුනර්ජනනීය විදුලියෙන් ඉපදිච්ච පිරිසක් ඇත්තට පිරිසක්. ඉතින් කාලයක් යනකොට පුනර්ජනනීය බලශක්තිය ප්‍රමාණවත් නොවෙන්නේ ඒ කාලේ තිබුණු ඉල්ලුමට වඩා ඉල්ලුම ඉහළ ගිය නිසා. ඇත්තටම සිද්ධ වෙන්නේ 1995 අපි විශ්වවිද්‍යාලයෙන් එළියට එන කාලේ වෙනකොට තිබිච්ච පද්ධතිය අවශ්‍යතාවය 30ක් විතර තමයි විදුලිය එනේ කරලා තිබුණේ. ඊට පස්සේ වේගයෙන් රට විදුලිය එනේ වෙන්න පටන් ගන්නවා. ඒ විදුලිය එනේ වෙන ක්‍රියාවලියත් එක්ක ජල විදුලිය අපේ මේ සම්පත අවසන් වෙනවා. ඒ තුල අපිට යන්න වෙන අවකාශයක් ලැබෙන්නේ නැහැ. අපි ඉන්ධන වලින් විදුලිය නිෂ්පාදනය කිරීම පටන් ගන්නවා. ඔය වකවානු වෙනකොට ඇත්තටම අසෙල පුනර්ජනනීය බලශක්තිය කියන එක පරිශ්‍රණ මට්ටමේ තියෙනවා. ඒතර පුනර්ජනනීය බලශක්තිය බොහොම මිලාදිකයි. ඒ වෙලාවේ අපිට මතකයි අපි තාම අකමැත්තෙන් විදුලි බල මණ්ඩලයෙන් බොහොම අකමැත්තෙන්. ඇත්තටම මේ වගේම තවත් පවර් ක්‍රයිසිස් එකට යමින් තමයි මේ හිත හදාගන්නේ ඉන්ධන වලට එන බෙන්න. එහෙම තමයි මේ ගමන පටන් ගන්න. ඊට පස්සේ රට විදුලිය වෙනවා. ඒ විදුලිය නෙවීම තුළ රටේ අවශ්‍යතාවය වර්ධනය වෙනවා. වෙන අවකාශයක් නැති නිසා ඉන්ධන වලට එළඹෙනවා. එහෙම තමයි මේ ගමන දිගෑරෙන්නේ. හැබැයි ඔය ගමන දිගෑරෙන අතරමැදදී යලිත් වතාවක් පුනර්ජනනීය බලශක්තිය ලෝකේ ලාභම් බලශක්තිය බවලද පත් වෙලා තියෙනවා. ඒතකොට දැන් අපේ අර ඉතිහාසයට අපි හරි ලේසියෙන් යන්න පුළුවන්. මොකද අපි අපේ ඥානවල තියෙන බලශක්ති විශේෂයනේ. ඒක දැන් අපි පුනර්ජනනීය බලශක්තියට යන්න ඕන. පුනර්ජනනීය බලශක්තිය අපි පැහැදිලි කරගත්තොත් කෙටියෙන්. ඔව් පුනර්ජනනීය බලශක්තිය කියලා ඇත්තම කියන්නේ ඔය පුනර්ජනනීය කියන වචනේ අර්ථය වෙන්නේ ඒක මේ දැන් ඔය ලෝකයේ බලශක්තිය ප්‍රධාන ප්‍රභව දෙකකින් අපි ලබා ගන්නවා. අපේ බලශක්තියේ එකම ප්‍රභවයේ සූර්යයා කෙසේ වෙතත්. ඒතර ඒ සූර්යයාගෙන් ලැබෙන බලශක්තිය අතීතයේ ලැබිච්ච බලශක්තිය. ගස්වල ගස් හැදිලා ඒ ගස් පොළොවට වැටිලා ඒකෙන් හැදිච්ච ඉන්ධන. ඒ කියන්නේ ලෝකයේ අතීතයේ ඇති පොළොවට වැටිච්ච බලශක්තිය එකතු වෙච්ච සංරක්ෂිත ස්ථාන තියෙනවා. ඒව තමයි අද අපි ෆොසිල් ෆුවල් හැටියට එළියට ගන්න. ඒ වගේම අද දවසේ වැටෙන බලශක්තිය එකතු වෙන සහ එකතු කරගන්න පුළුවන් ක්‍රම වේද තියෙනවා. ඒක ඇත්තම පුනර්ජනනීය බලශක්තිය කියන්නේ පවුලක් අද ලැබෙන ආදායමෙන් ජීවත් වෙනවා වගේ. පවුලකට තියෙනවා තාත්තා ළමලා එකතු කරපු සල්ලි. ඒක හොල්ලන්නේ. ඒවා හොල්ලන්නේ නැතුව අද ලැබෙන ආදායමෙන් යම් පවුලකට ජීවත් වෙන්න පුළුවන් නම් ඒකනේ අපි අපේ දරුවන්ගේ පවුල් ගැන බලාපොරොත්තු වෙන්නේ. අර තිරසර සංවර්ධන කතාවේ අත්‍යවශ්‍ය සාධකය තමයි මේ. ඒ කියන්නේ අපි අද අපිට මහ පොළොවට වැටෙන බලශක්තිය ටිකෙන් අද දවස ගත කරගන්න ඕන. අපි අර සංරක්ෂණය වෙච්ච දේවල් එකතු කර ගන්න ගියොත් එහෙම කවදා වෙලා යනවා. ෂේ වෙනවමනේ. නවත්තන්න බෑ. අවදාහරි දවසක ඉවර වෙනවා. දැන් අද වෙනකොට අපි ඉන්නේ අර සංරක්ෂිත බලශක්තියෙන් දේවල් ලබා ගන්න තැන. එතනින් අපි අර මේ තිරසර තැනට එන්න වෙනවා. හොඳයි. බෙහෙවින් ස්තුතියි ඔබතුමන්ට. හර්ෂ මහත්මයා දැන්
මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන මාතෘකාව තමයි මේ. මූලික බලශක්ති ප්‍රභවය තමයි ඇත්තරම විදුලිය. තැන් බලශක්තිය ඔය කියන විදිහට අපි අද ලැබෙන එකින් පාවිච්චි කරමින් යන ගමන. අර කියනවාගේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අපට රටටත් කිසියම් සැලැස්මක් අනාගතයක් ඉලක්කයක් තියෙනවා. තැන් පරිභෝගිකයාගේ පැත්තෙන් විදුලිය පරිභෝජනය කරන්නන්ගෙන් පැත්තෙන් මේකේ පිරිමැසුම්දායක භවයේ තියෙන අවශ්‍යතාවය කොයි වගේද? ඒක මම බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන. මම අපේ ආචාර්ය නරේන්ද්‍ර නවත්තපු තැනින්ම පටන් ගන්නම්. ඇත්තටම විවිධ අවශ්‍යතා විදුලියන වෙලා තිබුණේ 30ක් වගේ ප්‍රමාණයක් කියලා කිව්වා. මම මේ ශාස්ත්‍රයට එනකොට 2001 50කට විතර වගේ රටේ නිවාස වලින් තමයි විදුලිය තිබුණේ. එතකොට ඒ කට්ටියට දෙන්න පුනර්ජනනීය බලශක්තිය අපේ ප්‍රධාන ප්‍රභවය වෙච්ච ජල විදුලිය ඇති වුණාට අනිත් 50ත් ආලෝකය දෙන්න ඕන නම් අපිට වෙන ප්‍රභවවලට යන්න සිද්ධ වුණා. ඒකෙන් තමයි අපි මේ තෙල් භාවිතයට විදුලි ජනනයට ලක් වුණේ. ඒක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම ගෙවල් ගාන accounts ගාන වැඩි වෙනවා වශයෙන්ම අපේ ගෙදර තියෙන අඩුම කුඩුමත් වැඩි වෙනවා. ආර්ථික දියුණුවත් එක්කලා ගෙදර ලෑන්ඩ්ලයින් එකක් විතරක් තිබිච්ච ගෙදරට එනවා මොබයිල් ෆෝන් එකක්. තාත්තට ඊට පස්සේ අම්මටත් එකක් ඕන වෙනවා. ළමයින්ටත් ඕන වෙනවා. චාර්ජර් 4ක් නැති ගෙදරක් ලංකාවේ හොයන්න බැරි තරමට දැන් අද ජනගහනයට වඩා මොබයිල් ෆෝන්ස් තියෙනවනේ. ඒ වගේම අපි ඉස්සර රූපවාහිනී නරඹුවේ සාලේ වට වෙලා කට්ටිය පවුල් එකට. නමුත් දැන් ගොඩක් ගෙවල් වල රූපවාහිනී 2 3 තියෙන ගෙවල් තියෙනවා. වගේ විවිධ උපාංග භාවිතයට යොමු වෙන තමයි රටේ බලශක්ති ඉල්ලුම විදුලි ඉල්ලුම වැඩි වෙන්නේ. එතකොට අපි ඒක කළමනාකරණය කරගත්තොත් ඒක හොඳින් භාවිතා කරන්න අපි ඉඩසලස ගත්තොත් අපිට පුළුවන් මේ අභියෝගය ජනගන්න. ඒක කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි අනවශ්‍ය භාවිතය නැති කරගන්න එක. අනිත් එක ඒ කියන්නේ අවශ්‍ය නැති කාමරයක දාලා තියෙන විදුලිය ලාම්පුවක් නිමන එක. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඊට අමතරව කාර්යක්ෂම උපකරණ භාවිතය. අපි හැමෝම දන්න සාමාන්‍ය විදුලි බුබුලු දැන්ට ගෙවල් වල පාවිච්චි වෙන්නේ නැති තරම් ඒක CFL වලට මාරු වෙලා දැන් LED විදුලි පහන් තමයි හැමෝම පාවිච්චි කරන්නේ. ඒ හැම එකකම තියෙනවා ඉතා වැදගත් කාර්යක්ෂමතාවයේ නැග්මක්. එතකොට ඉස්සෙල්ලා වොට් 100ක් ඕනච්ච කාමරයක් එළිය කරන්න ඕන ලාම්පුව අද වෙනකොට වොට් 9කින් අපිට ඒක කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මෙහෙම හරි විදුලිය දෙන්නේ. අපි අද හදිසියෙම අපි තීරණයක් කරගෙන අපි ගෙඩි බල්බ් වලින් විතරක් රටේ ආලෝකය ගබන්න ඕනේ කියලා නීතියක් ගෙනාවොත් අපිට මොන විදිහකටත් අපේ විදුලි ඉල්ලුම සම්පාදනය කරගන්න බැරි වෙනවා. ඉතින් ජනතා සහයෝගය අවශ්‍ය වෙන්නේ අපි අනවශ්‍ය එක විදුලි පහනක් ගෙදරක නිමුවොත්, එක LED පහනක් ගෙදරක නිමුවොත් අපි ඉන්න මිලියන 5ක් විතර වගේ වෙච්ච ගෘහස්ථවල අපිට පුළුවන් වෙන මෙගාවට් 45ක් විතර වගේ විදුලිය ඉල්ලුම පාලනය කරගන්න. එතකොට ඒ වගේ අපිටම අනවශ්‍ය විදිහට පාවිච්චි වෙන උපකරණයක් අපිටම ෆෑන් එකක් වගේ ගත්තොත් එහෙම ඒකේ වගේ දෙගුණයක් වෙනවා. මෙගාවට් 100ක් විතර වගේ ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. අපි Taman ඉවත් වෙනකොට තැනක ඉඳලා ඒකේ පාවිච්චිලා තිබිච්ච විදුලි පංකාව නිමලා එන්න තරමට රසුරුවම් වෙනවා නම් එහෙම වෙනවා. මොකද අපි අනාගත ප්‍රජාව කියන්නේ ශිෂ්‍ය ප්‍රජාව මේකට අල්ලගෙන ඉන්නේ විද්‍යා පාඩමේ වසර 7 ඉඳලා 11ට යනකම් අපි බලශක්ති සංරක්ෂණය ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය උගන්වන විෂමතාව සංවර්ධනය කරන්න අපි උත්සුක වෙලා තිනවා. එතකොට ඒ ළමයි ඇත්තටම අපිට වඩා දැනුවත් ළමයි මේක ගැන කම්පා වෙනවා. පහනක් තියෙනකොට ඒගොල්ලන් අඩු ගානේ මේක හරි විදිහට කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. අතිරේක සාමාන්‍ය අධිකාරිතුමනි දැන් විශේෂයෙන් ප්‍රේක්ෂක ඔබට කියන්න ඕනේ දැන් මේ වෙලාවේ විදුලි කප්පාදුවක් එක්ක මේ අභියෝගයට අපි මුහුණ දෙමින් ඉන්නවා. මේක අපේ රටට විතරක් නෙවෙයි තවත් රටවලටත් මේ ප්‍රශ්නේ මේ විදිහට යම් ආකාරයකට බලපාලා තියෙනවා කියන්නේ මේ ප්‍රශ්නේ එහෙනම් කමක් නැහැ කියලා හිත හදාගන්න ඔබට ඔබේ හිත හදන්න හදනව නෙවෙයි. ප්‍රශ්නය බරපතලයි. අපි ඒක තේරුම් අරගෙන තියෙන්නේ. හැබැයි ප්‍රශ්නය බරපතලයි වගේම ඒකට විසංවාදී වීමෙන්ම පිළිතුරු ලැබෙන්නේ නැහැ. අපි මේකට හේතු හොයන්න ඕනේ, හේතු දැනගන්න ඕනේ, හේතු වලට විසඳුම් ලබා දෙන්නට ඕනේ. ප්‍රතිඵලයට නෙවෙයි. ඒ නිසා අතිරේක සාමාන්‍ය අධිකාරිතුමනි ගෝලීය වශයෙන් මේ අර්බුදය ගෝලීය බලශක්ති අර්බුදයක් සහ අභියෝගයක් විදිහට ගත්තොත් මොන වගේ තැනකද මේ අභියෝගය තියෙන්නේ? ඔව් ඇත්තටම අසෙල දැන් අර අපේ ආචාර්ය නරේන්ද්‍ර මහත්තයා කිව්වා වගේ විදුලි බල අපේ බලශක්තිය කියන එක අපි හැමදාම අපේ ද්‍රව ඉන්ධන නැත්තම් පොසිල් ඉන්ධන මත යැපෙන්න ගත්තොත්
අනිවාර්යෙන්ම අපිට කවදාද දවසක මම හිතන්නේ ඒක දැන් ලෝකය අවබෝධ කරගෙන තියෙන්නේ කවදාද දවසක අපිට පසුතැවෙන සිද්ධ වෙනවා. අපිට කියන්නේ මුළු මානව සංහතියට මේ ලංකාවට විතරක් නෙවෙයි. ලංකාවට විතරක් නෙමෙයි. එතකොට අනිවාර්යෙන්ම ඒක තේරුම් ගත්ත හින්දා තමයි ලෝකයේ රටවල් පුනර්ජනනීය හෝ තවත් බලශක්තිවලට වෙන බලශක්ති ප්‍රභවයන් හොයාගෙන ගියේ. දැන් පුනර්ජනනීය බලශක්තියින් අපේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ කරගන්න එකතු කරගන්න ප්‍රශ්න ගණනාවක් තියෙනවා. තාක්ෂණික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි ලෝකයේ අද වෙනකොට කිසියම් පර්යේෂණයන් කරමින් ඒ තාක්ෂණික කාරණා ජය ගනිමින් සිටිනවා. එතකොට තාමත් අපේ පර්යේෂණ කරන්නේ තාමත් සමහරක් පරීක්ෂණ කරන්නේ ඔය පුනර්ජනනීය බලශක්තියෙන් අනාගත ලෝකය 100% පුනර්ජනනය කිරීම සඳහා. ඒක විශාල අභියෝගයක්. ඒක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි කොච්චර කතා කළත් අපි කතා කරමින් යනවා. හැබැයි කතා කරමින් ඉඳලා විතරක් හරියන්නේ නැහැ. ඒක අපේ ක්‍රියාවන් වලින් අපි ඒක කරන්න ඕන. ඒ ක්‍රියාවන් කරමින් ලෝකේ යනවා. අපිත් ඒ ගමනේ කොටස්කාරය වෙලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට. ඔව් දැන් ඒකට හේතු මම හිතන්නේ ඔය තත්ත්වයට ඇති වෙන්න අපේ මානව ක්‍රියාකාරකම් හේතු වෙලා තියෙන ආකාරයත් මම හිතන්නේ මේ දර්ශන වලින් දකින්න පුළුවන් වෙනවා. මම හිතන්නේ ඔබතුමා ඒ ගැනත් පැහැදිලි කිරීමක් ඔය ගමන්ම කරමු. ඔව් අනිවාර්යයෙන්ම දැන් මම බොහොම සරල දේවල් ටිකක් කියන්නම් අපිට තියෙන අත්දැකීම්. අපේ දැන් ඉස්සර දැන් පුනර්ජනනීය බලශක්තිය කිව්වහම අපි ප්‍රධාන වශයෙන් ගන්නේ මේ අවස්ථාව වෙනකොට ජල විදුලිය, සුළං බලාගාර, සුළං විදුලිය, සුළං වලින් විදුලිය නිපදවීම සහ සුළං සූර්ය බලයෙන් විදුලිය නිපදවීම. දැන් අපි පොඩි කාලේ අපිට මතකයි ඉස්සර ඔය ලක්ෂපාන පැත්තේ ලක්ෂපාන තමයි අපේ පළවෙනි බලාගාරය හැදුවේ. ලක්ෂපාන පැත්තට වැස්ස වැටුණාන් පස්සේ හරිද? මාස ගණනාවක් යනකම් අර පුංචි පොන්ඩ්ස් වලට එන වතුර වලින් අපිට ඒ විදුලිය ජෙනරේට් කරන්න පුළුවන්. මොකද ඒ පැත්තේ තියෙන කැලෑ වලින් ඒ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරලා තියෙනවා. ඒ ජල පෝෂක ප්‍රදේශ වලින් නිරතුරුවම වතුර ලැබෙනවා අපිට අපේ රිසර්වර්ස් වලට. හැබැයි අද වැස්සොත් අද දුවන්න පුළුවන්. ආයි හෙට ඒ ජල ප්‍රමාණය අපේ පොන්ඩ්ස් වලට එන්නේ නැහැ. ඒ මොකද අපේ මිනිස්සුන්ගේ ක්‍රියාකරම මම මේ කියන්නේ අපිට ලංකාවේ හැටියට අපිට දැනෙන දේවල් අපේ කාලය ඇතුළත සිද්ධ වෙච්ච දේවල්. ඒ ජල පෝෂක වල වතුර දරා ගැනීමේ හැකියාවක් අද නැහැ. මොකද කිසියම් වූ රටක සංවර්ධනයක් කියන්නේ අනිවාර්යයෙන්ම කිසියම් වූ ප්‍රමාණයක් අපේ පරිසරයට හානියක් සිද්ධ වෙනවාමයි. හැබැයි අපි ඒක කරන්න ඕන අර සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා අපි කියන්නේ. පරිසරයත් ආරක්ෂා කරමින් පරිසරයට අවම හානියක් කරමින් තමයි අපේ සංවර්ධනය අපි කරන්න ඕන. හැබැයි ඒක අභිබවා ගිහිල්ලා කිසිම ප්ලෑන් එකක් නැතුව අපි කියන ඇඩ්ඩොක් විදියට කිසිම ක්‍රමවේදයක් නැතුව කරන සංවර්ධනයක් කරහා වෙන හානිය තමයි අද අපි මේ වෙනකොට අත්විඳින්නේ. ඒකින්දම තමයි ඉස්සර වගේ නෙමෙයි අද අපිට ජල පෝෂක ප්‍රතිවලට වැස්ස ලැබුණොත් අද අපිට ඒ ජල පෝෂක මේ පැත්තේ තියෙන රිසර්ච් පාවිච්චි කරලා දුවන්න පුළුවන් වෙන්නේ එදිනෙදා මේ විදුලිය මේ ලැබෙන ජලයෙන් පමණයි. අර වගේ මාස ගාණක් සති ගාණක් වතුර එන්නේ නැහැ. දැන් ඒක පැහැදිලි වුණා. දිගින් දිගටම වැස්ස තිබ්බා. හැබැයි වැස්ස නතර වෙච්ච ගමන් ඉතා ඉක්මනින් මේ බලාගාරවල ජල මට්ටම අපිට විදුලි ජනනයට පාවිච්චි කරන්න බැරි මට්ටමකට පත් වුණා. ඒක තමයි අසල ඇත්ත කතාව. හොඳයි. අපි මේ සාකච්ඡාව අතරතුර මේ අදහස කාගේද කියලා බලමු. අපි එකට එක් වී අපේ විදුලිය සුරකිමු. ආහාර, ජලය, වාතය වගේම මානවයාගේ පැවැත්ම සඳහා බලශක්තියේ අත්‍යවශ්‍යතාවය හොඳින්ම දැනෙන කාලයක්. නමුත් කනගාටුවෙන් හරි කියන්න සිද්ධ වෙලා තිබෙනවා මුළු ලෝකයම බලශක්තිය අර්බුදයකින් වෙලාගෙනයි තිබෙන්නේ. ඉතින් විද්‍යාඥයෝ හැටියට අපේ වගකීමක් තමයි බලශක්ති නිෂ්පාදනය සඳහා අලුත් ප්‍රභවයන් සොයාගෙන යෑම. නමුත් අපි දන්නවා මේ දේ එක රැයකින් සිද්ධ කරන්නට බෑ. අපේ වගකීම මේ මොහොතේදී අප නිවසේ, අප කාර්යාලයේ, අප කර්මාන්ත ශාලාවේ විදුලිය කළමනාකරණයක් සහිතව සිදු කරමු. මෙම අභියෝගයේ ජය ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් හැටියට අප එකතු වෙමු. රටට ඔබේ සහාය අවශ්‍යම මොහොතයි මේ.
රටට ඔබේ සහය අවශ්‍යම මොහොතක ඉන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ සැලසුම් සකස් කරන්නන් පර්යේෂකයින් ඒ ඔක්කෝටම ඒ ඔක්කොගේම කාර්ය නැතුව ඔබේ සහය ඉල්ලනවා කියන එක නෙවෙයි. ඒ අය අවුරුදු 20කට 25කට ඉදිරියට ලංකා විදුලි බල මණ්ඩලයේ අවුරුදු 25ක් ඉදිරියට සැලසුම් සකස් කරලා තමයි මේ ගමන දිගින් දිගටම ආවේ. ඒ නිසා තමයි අපිට අර කොරෝනා අවධියේදීවත් විදුලිය සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් ඇති නොවුනේ. නමුත් අපට පාලනය කළ නොහැකි සාධක සහ සාධකාදී බොහෝ දේවල් එකතු වෙලා තමයි මේ අභියෝගයට අපට මුහුණ දෙන්නට සිදු වුණේ. ඒ නිසා මේක පරිස්සමෙන් ලියා ගන්නට ඕනේ කාරණාවක් බවට අද පත් වෙලා තියෙනවා. ආචාර්යතුමනි දැන් ලෝකේ බලශක්ති මූලාශ්‍ර බලශක්ති උපදවා ගන්න මූලාශ්‍ර වේගෙන් ක්ෂය වෙමින් තිබෙනවා. දැන් අපි ආයෙ එන්න ඕනේ ඒ ක්ෂය වීමත් එක්කලා පුනර්ජනනීය කතාව අපට කොච්චර වැදගත්ද කියන කාරණාව. බලශක්ති ප්‍රභව ක්ෂය වීමත් පුනර්ජනනී බලශක්තිය අවශ්‍යතාවයේ වර්ධනය වීම සහ කාලීන බව පිළිබඳවත් මම කැමතියි තවදුරටත් පැහැදිලි කර ගැනීමක් කරන්න. මෙහෙම ඇසෙල දැන් ඇත්තටම කියනවා නම් ලෝකය මේ ඔය ෆොසිල් ෆුවල්ස් වලට මෙතන ඉන්ධන භාවිතයට යන්නේ 1800 දී විතර. 1700 800 කාලේ. අර කාර්මීකරණ කාර්මීකරණ කියන යුගයත් එක්ක. අපිට සෑහෙන විශ්වාසයක් තියෙනවා 2250 300 වෙනකොට මේ කතාව ඉවර වෙනවා. ඒතර මානව ප්‍රගමනේ අවුරුදු 500ක විතර කාලවකවානුව. මානවයාගේ ඉතිහාසය කියන්නේ අවුරුදු 10000ක් විතර කාලයක්. ඒතර මේ අවුරුදු 10000ක කාලේ අතර මැදදී මානවයාට හම්බෙන යම් කිසි පොඩි මේ අසුරු සැනයක් ලැබෙනවා පොඩි මොහොතක කාලයක් නේ. මානවගේ මුළු ජීවිතය අවුරුදු පැය 24යි කිව්වොත් මේ තප්පර ගානක කාලයක්. ඒතර දැන් අපි රටේ ලෝකේ තියෙන ගොඩනැගිලි බැලුවොත් ඒ ගොඩනැගිලි වලින් 90% විතර අදටත් අපි පාවිච්චි කරන ගොඩනැගිලි හදලා තියෙන්නේ කිසිම ඉන්ධන භාවිතා කරපු විදුලිය භාවිතා කරපු යුගයක නෙමෙයි. ලෝකයේ ලියවිලා තියෙන පොත්වලින් ලිටරේචර් වැඩි හරියක් ලියවිලා තියෙන්නේ toy කාලේ නෙමෙයි. ඒතර මානවයාට මේක මේ නැතුවම බැරි හිතාගන්න බැරි මහා පුදුමාකාර ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපිට යම් කාලයකදී අපි ඉන්ධන භාවිතයක් කරනවා. ඇත්තම කියනවා නම් මම මෙහෙම කිව්වොත් මම පුංචි කාලේ මේ රුසියානු පොතක් කියුවා. ඒ පොතේ තියෙනවා මේ බෝතලයක හිටපු යක්ෂයෙක්. මේ බෝතලේ කෙලෙව්වෙන් පස්සේ එළියට ඇවිල්ලා මුළු ලෝකෙම විනාශ කරනවා. දැන් මට හිතෙන්නේ ඉන්ධන ඒ යක්ෂයා වගේ කියලා. ලෝකේ ඊටාම විෂ වායු සහිත අතීතයක ගස් වැවිලා ඒ විෂ වායු ටික ආග්‍රහණය කළා. ගස්වල ශරීරය එකතු කරගත්තා. ඒ එකතු කරගත්ත දේවල් පොළොවේ නිදන්ගත වෙලා ඉන්ධන හැටියට තිබුණා. දැන් මානවයා හැටියට අපි මේක අරගෙන මේ ටික රිලීස් කරනවා. ආයෙත් රිලීස් කරනවා. ඒකනේ කරන්නේ. එතකොට ප්‍රශ්නේ ටිකක් සංකීර්ණ තැනට යනවා. ඒකෙදී එක්තරා අවස්ථාවක මානවයාට සිද්ධ වෙනවා මේ වැඩේ නවත්තලා අර තමන් පරණ පුරුදු ක්‍රමවේද කරා ගමන් කරන්නේ. ඉතින් ඒක තමයි මේ ප්‍රභවයන් නැති වෙනවා සහ නැති වෙනවා කියන්නේ. එහෙම මම දකින්නේ ප්‍රභවයන් නැතිවීමක් හෝ නැතිවීමක් නෙමෙයි. අපේ චර්යා රටාවල සිදු කරගත යුතු වෙනස්කමක්. දැන් පුනර්ජනනීය බලශක්තිය මේනොට තාම ලාභදායී බලශක්තිය බවට පත් වෙලානේ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණයක් දැන් දියුණු වෙලානේ. ඒතර ඒ තුල දැන් අපිට තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනට ජනතාවක් හැටියට රටක් හැටියට අපි ඔක්කොම එකතු වෙලා ඒකාත්මිකව මේ වැඩේට එකට යන්න. මේක එකම දේ තියෙන එකතු වෙනකොට සත්භාවයෙන්ම හදවතින්ම සියලු දෙනාම එකතු වෙ යුතුයි. එක එක්කෙනාට ඇඟිලි දික් කරගෙන එහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපිට ඉඩම් ඕන. අපිට අනෙකුත් සම්පත් ඕන. පරිසර වාර්තා අනුමත ඒවා ඔක්කොම සියලු දෙනා එකතු වෙලා ඒකාත්මිකව එක පවුලක් වගේ එකට මේ ගමන් කරොත් එහෙම අපිට බොහොම ඉක්මනට ওই දේ ළඟා කරගන්න. හැබැයි අපි විසංවාදී වෙලා අපිට මේ පැත්තේ විදුලි බල මණ්ඩලයට කියන ඔන්න බලාගාරයක් හදන්න කියලා. හදන්න ගියාම විරුද්ධ වෙනවා. එහෙම විසංවාදීව යන්න පුළුවන් ගමනක් නන් නෙමෙයි මේක. ඔබතුමා කියන්නේ ඔය කතාවේ මට දැනෙනදී කියන්නේ අපේ ආකල්පමය ප්‍රශ්නයක් බරපතල විදිහට මේකට බලපාන. අනිවාර්යයෙන් මෙතෙන්දී අපි සියලු දෙනා ඉස්සෙල්ලා එක තැනකට එන්න ඕනනේ. ඊට පස්සේ දැන් අපි හිතන්න අපි යනවා ට්‍රිප් එකක්. මේ යන කට්ටිය එකතු වෙලා ඉස්සෙල්ලා තීරණය කරගන්න අපි යන්නේ මෙතෙන්ට කියලා. එහෙම ඒක යන තැනට විසංවාදී වෙමින් ගමන යන්න හම්බෙන්නේ නැහනේ.
හතර පස් දෙන පස් පැල කරයන් එහෙම හරියන්න මේක අපේ මේක ඇත්තට මේක අපේ මේ අනි පැත්තර ගත්තාම අපේ සංස්කෘතිය මේ කොටසකුත්නේ අපේ සංස්කෘතිය තුළ බැඳිච්ච දෙයක් අපිට බැරි දෙයක් නෙමෙයි අපේ ආච්චිලකින් සීයාගෙන් ඇහුවොත් මේ ඔය විද්‍යාව ඕනේ ඒගොල්ලොත් කියයි ඕක තමයි පුතේ කරන්න ඕන කියලා ඒ නිසා අපි කට්ටිය එකතු වෙලා එක්ව යන්න ඕන ගමනක් එහෙම නැතුව මේක ගැන තර්ක විතර්ක කර ඉන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි අපි ඉන්නේ හොඳයි ඔබතුමා දැන් බල ශක්තිය සංරක්ෂණය කිරීම අපිට තියෙන එක ප්‍රධාන අවශ්‍යතාවයක් ඒ වගේම තමයි දැන් අපි ඒකත් එක්ක ඉල්ලුම් කළමනාකරණයක් ගැන කතා කරන්න ඕනේද එහෙම කතා කරන්න පුළුවන්ද කොහොමද ඒක කරන්නේ අපිට ඊට කලින් පොඩි අවස්ථාවක් දෙන්න මේ නරේන්ද්‍ර කියපු දෙයකට උණපූර්ණයක් කරන්න තාක්ෂණයේ ලාභදායක වෙලා තියෙන හැටි ගැන පොඩි උදාහරණයක් ඇතුව අපේ ආයතනයෙන් තමයි පළවෙනි සූර්ය බලාගාරය ලංකාවේ ස්ථාපනය වෙන්නේ වසර 2010 දී අපි මුල්ගල් තියන්නේ ඒ තියෙන අවස්ථාවේදී විශ්වාස කරන එකක් නැහැ වොට් එකක් සඳහා ඩොලර් 10ක ප්‍රමාණයක් අපි වියදම් වෙනවා අපිට ඒකට අපිට සම්පූර්ණයෙන් ජපාන් සහ කොරියානු ආධාරයත් කරන නිසා රටට බරක් වුණේ නැහැ ඒක සම්පූර්ණ ටැග් එකක් හැටියට අපිට ලැබුණේ එක වොට් එකක වියදම ඩොලර් 10යි අද වෙනකොට සම්පූර්ණ බලාගාරයක් නිර්මාණය කරනවා නම් ඒ જાතියේ ඩොලර් 770යි සූර්ය බලාගාරයකට යන්නේ 10න් පංගුවකින් 15න් පංගුවකට විතර වගේ ප්‍රමාණයක් මේ වසර 10 ඇතුළතදී පුනර්ජනනීය බල ශක්තියේ ලාභදායක වෙලා තියෙනවා. තාක්ෂණයේ ලාභ වෙලා තියෙනවා. ඒ නිසා හටගෙන තියෙන ගෝලීය ප්‍රවණතාවයක් අපි ඒකට කියනවා බල ශක්ති සංක්‍රාන්තිය එහෙම නැත්නම් එනර්ජි ට්‍රාන්සිෂන් කියලා. අපි ඔක්කොම කැමැත්තෙන් හෝ නැතිව හෝ අපි ඒ ගඟකට වැටලා ඒක ප්‍රචණ්ඩ ගඟක් ඒකට පැටලා අපි රටවල් හැමෝම මේක පීනමින් ඉන්නේ මේ අවස්ථාවේදී. ඒක කොහාට කෙලවර වෙයිද කියලා අපිට දැන් කියන්න පුළුවන්. ඉස්සෙල්ලා කියාගෙන බැරි තත්ත්වයක් තිබුණා අවුරුදු 5කට කලින් අනිවාර්යයෙන්ම 100% renewable energy කියන තැනට තමයි යන්නේ. ඒක හෙට වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒකට කියන්න ලන්සු තියන්න අපි සූදානම් නැහැ. නමුත් අනිවාර්යයෙන්ම එතෙන්ට යන්න වෙනවා අර කියපු හේතුව. මොකද අපේ බූදලේ වියදම් කරනවද දිනදා වැටුපෙන් කියන ඒ කතාව આવොත් අපිට බූදලේ ඉවර වෙනවා කියලා අපි දන්නවා. අපි මම නරේන්ද්‍ර හිතන තරම්ම කාලයක් ඇදෙන එකක් නැහැ කියලා. මොකද චීන ඉන්දියාව වගේ විශාල ආර්ථික බලවතුන්ගේ පරිභෝජන රටාව වෙනස් වෙන විදිහ අපි නිරීක්ෂණය කරොත් ඒක තව අවුරුදු 200ක් තියෙන්න බෑ මේ තියෙන බලශක්ති ඉල්ලුම. ඒ නිසා ඒකත් කියලා මම ඉල්ලුම් කළමනාකරණයේ වැදගත්කම අසෙල් අහපු දෙයට අවතීර්ණ වුණොත් එහෙම වැදගත්ම දේ තමයි අපිට මේකේ ඒකට අපි කියනවා ජාත්‍යන්තර බලශක්ති ආයතනය ඉන්ටර්නැෂනල් එනර්ජි ඒජන්සි කියන ආයතනයෙන් අඳුරගෙන තියෙනවා ප්‍රමුඛතම බලශක්තිය කුමක්ද කියලා. ඒකට කියනවා ඉල්ලුම් කළමනාකරණය. එහෙම නැත්නම් efficiency is the first fuel කියලා. ඒගොල්ලන් කියන පළවෙනි ඉන්ධන වියුත්තේ බලශක්ති කාර්යක්ෂමතාවය කියලා. ඒ කියන්නේ අපි first and the last කියලා එකකින් වාක්‍යයක් හදාගෙන තිනවා energy efficiency is the first fuel, renewable energy is the last resort කියලා. අවසාන අපේ බලාපොරොත්තුව renewable energy. නමුත් පළමුව කළ යුතු කාර්යය ඇවිල්ලා බලශක්ති සංරක්ෂණය. ඒ නිසා තමයි අපි වැඩපිළිවෙළ ගණනාවක් දියත් කරලා තියෙනවා මේ වෙනකොට අපේ අධිකාරියෙන්. පළවෙනි එක හැටියට අපිට කියන්න පුළුවන් අපි රටේ ඉන්න ජනතාවට කාර්යක්ෂම උපකරණ භාවිතා කරන්න අවස්ථාව ලබා දීලා ඒක කරන්නේ අපි බලශක්ති ලේබල් කරන කියන වැඩසටහන යටතේ. එතකොට කවුරු හරි LED පහනක් මිලදී ගන්න කඩයකට ගියාම අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කොළ පැහැති ලේබලයක් තියෙන එක අපේ ආයතනයත් ප්‍රමිති ආයතනයත් එකතු වෙලා මේ පහන ඉතා හොඳින් අවුරුදු ගණනාවක් ඔබට සේවය සලසනවා අඛණ්ඩව එළිය ලබා දෙනවා කියලා දෙන සහතිකය තමයි කොළ පැහැති ලේබලය බලශක්ති ලේබලය. ඒක බලන්න ඒකේ මැද තියෙන සුදු පාට අකුරෙන් ඉලක්කමක්. ඒ ඉලක්කමේ තියෙනවා 100 ගාණක් වගේ තියෙන ඒවා කියන්නේ වොට් එකක් වියදම් කරොත් ආලෝකයේ ලූමන් කීයක් ලැබෙනවද කියන ඉන්ඩිකේටර් එක තමයි එතන තියෙන්නේ. ඒක වැඩි වෙන තරමට පහනේ ක්‍රියාකාරීත්වය හොඳයි. එතකොට ඒක ඒ වගේ දේවල් ලබා ගන්න ඒක අපි ශීතකරණ වලට ඒ වගේම විදුලි පංකාවලට සීලිං විදුලි පංකාවලට මේ බලශක්ති ලේබල් කරණය දාලා තියෙනවා. එතකොට අපි එකකින් කරන්නේ වෙළඳ පොලේ තියෙන ආකාශක්ෂම උපකරණ වලට තරු නැහැ ලේබල් නැහැ. ඒවා ගන්න එක ඉබේම පාරිභෝගික ජනතාව අතාරීවි. අතාරපුවාම රටේ බලශක්ති කාර්යක්ෂමතාවය ඉබේම වැඩි වෙනවා. ඉතින් ඒ වගේ වතුර මෝටර වලට රූපවාහිනී යන්ත්‍ර වලට ඒ හැම දෙයකටම ලේබල් කරන්නේ අපි අඳුනා දෙමින් පවතිනවා. දැන්ට උනත් වෙළඳ පොලට ගියොත් ලේබල් නැති පහනක් තියෙනවා නම් ඒක විකුණන එක නීති විරෝධී රටේ කවුරුන් හෝ ඒක තියෙනවා නම් අපිට දැනුම් දෙන්න අපේ අධිකාරියට අපි ඒ ආයතන වටලන්න කටයුතු කරනවා.
LED පහනක් මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ වගේ දේවල් බලන්න ඕනේ. එකකින් අපිට මුදලට සරිලන්න වටිනාකමක් ලැබෙනවා. ඔය දේවල් තමයි අපි කතා වෙන ස්තුතියි මම හිතන්නේ ඒ අදහස හරිම වටිනවා. අභියෝගයකට අපි මුහුණ දීලා සිටිනවා. ඒ පිළිබඳ සැබෑ තතු පිළිබඳව කතා බහ කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය සමග ඒකාබද්ධව ගෙනෙන වැඩසටහනක්. අතිරේක සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු චානක අලුත්ගේ මැතිතුමන් ඒ වගේම ලංකා විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මැතිතුමන් ඒ වගේම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු හර්ෂ වික්‍රමසිංහ මැතිතුමන් අපේ සාකච්ඡාවේ සිටින බව ඔබ දැනටමත් දන්නවා. අතිරේක සාමාන්‍ය අධිකාරීතුමනි මීළඟට අපි කතා කළ යුතුයි. දැන් අපි ලංකාවට සාපේක්ෂව ලංකාව තුළ ප්‍රශ්න කතා කළොත් එහෙම අපිට විදුලිය සම්පාදනය සහ විදුලිය උත්පාදනය සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන අභියෝග කොයි විදිහටද අපි ලංකා විදුලි බල මණ්ඩලය හඳුනාගෙන තියෙන්නේ? ඔවසල දැන් මෙහෙමයි. ලංකාවේ විදුලිය ජනනය ගත්තොත් අපි දල වශයෙන් ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් අවුරුද්දක විදුලිය ජනනයෙන් 3න් එකක් විතර අපි ගල් අඟුරු භාවිතා කරලා තමයි කරන්නේ. තව 3න් එකක් විතර ජල විදුලිය භාවිතා කරලා අපි කරනවා. තව 3න් එකක් විතර ෆොසිල් ෆුවල් ඒ කියන්නේ ඩීසල් එහෙම නැත්නම් දැවිතෙල් එහෙම නැත්නම් බොහෝ කුඩා ප්‍රමාණයක් ඔය කියපු සුළං සූර්ය බල ශක්තිය පාවිච්චි කරලා කරනවා. එතකොට ඕක තමයි අපේ සාමාන්‍ය තත්ත්වය. අපි දැන් කරන්න ඕන දේ තමයි අපේ අර ප්‍රධාන වශයෙන් මූලික වශයෙන්ම දැවිතෙල් සහ ඩීසල් කියන ඉන්ධන භාවිතා කරලා විදුලිය ජනනය කරන ප්‍රමාණය අඩු කරමින් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කර ගැනීම සඳහා වැඩිපුර අවධානයක් යොමු කිරීම. දැන් අපේ ජල විදුලිය මතක තියාගන්න තාමත් අපි 3න් එකක් අපේ ප්‍රධාන ජලාශවල ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ හොඳ ප්‍රමාණයක්. තාමත් අවුරුද්ද වශයෙන් ගත්තොත් එහෙම අවුරුද්දේ පැහැදිලිවම බොහොම කෙටි කාලයක් තමයි අපිට ඔය දැවිතෙල් සහ බලාගාරවල වැඩි වශයෙන් දුවන්නේ මේ කාලේ තමයි. ඒ කාලේ තමයි. ඔව්. එතකොට දැන් අද ඇවිල්ලා තියෙන තත්ත්වය ගත්තොත් එහෙම දැන් අපිට තේරෙන්න ඕන එහෙමනම් මේ තුන් ජාතියෙන් තමයි විදුලිය ජනනය කරන්නේ. එතකොට මේ තුන් ජාතියේ මොකක් හරි අඩුපාඩුවක් සිද්ධ වුණොත් අපිට විදුලිය ජනනය කිරීමේ ප්‍රධාන ගැටලුවක් සිද්ධ වෙනවා. අපිට කොච්චර විදුලි බලාගාර තිබ්බත් මේ තුනෙන් නම් මේ තුන් ජාතියෙන් නම් ප්‍රධාන වශයෙන්ම අපි විදුලිය ජනනය කරන්නේ එක්ක ජලය අඩුවීමක්, එහෙමනම් ඉන්ධන අඩුවීමක්, ඩීසල් හෝ දැවිතෙල් අඩුවීමක්, එහෙම නැත්නම් ගල් අඟුරු අඩුවීමක් සිද්ධ වුණොත් විදුලිය ජනනය කිරීමේ ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා අනිවාර්යයෙන්ම. ඒ තත්ත්වය තමයි අද වෙනකොට අපි මුහුණ දීලා තියෙන්නේ. අපි ඩීසල් අපිට ඇති තරම් හම්බ වෙලා නැහැ. අපිට ජල විදුලිය නිෂ්පාදනය කරන්න බෑ අපි බලාපොරොත්තු වෙන තරම්. අපිට මේක අපි මේ බලාපොරොත්තු වෙච්ච එකක්. මේක මේ හදිසිය ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි කොහෙත්. හොඳයි. ආචාර්යතුමනි මම හිතන්නේ මේ මොහොතේ ජලාශවල ජල මට්ටම පිළිබඳව ඔබතුමාට කතා කරන්න පුළුවන් මේ දර්ශන දකින්න ගමන්. සාමාන්‍ය අධිකාරීතුමනි. ඔව් පැහැදිලිවම අපිට බලන්න මේ අවස්ථාව වෙනකොට අපේ ප්‍රධාන ජලාශවලින් ජලාශ 3ක්. ඒ කියන්නේ සමනලෑව ජලාශය, කාසරි ජලාශය සහ මවුස්සකලේ ජලාශය සහ කොත්මලේ ජලාශය. ඔය ජලාශ හතරෙම ජල මට්ටම් ගොඩාක්ම අඩු තත්ත්වයක තමයි පවතින්නේ. සමහරක් වෙලාවට මේ විදිහට විදුලිය ජනනය කරගෙන ගියොත් සමනලෑව ජලාශය තව වැඩි කාලයක් යන ඉස්සෙල්ලා අපිට විදුලිය නිෂ්පාදනය කිරීමේ බැරි තත්ත්වයකට පවා ළඟා වෙන්න පුළුවන්. කාසරි ජලාශයත් එහෙමයි. කොත්මලේ ජලාශයත් එහෙමයි. අනිත් ජලාශවල ප්‍රධාන වශයෙන් වික්ටෝරියා, මවුස්සකලේ සහ රන්දනිකල ජලාශවල සාමාන්‍ය තත්ත්වයෙන් ජල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒවැ තියෙන වතුර ප්‍රමාණයත් අපිට අද වෙනකොට සෑහීමකට පත්විය යුතු වතුර ප්‍රමාණයක් නෙමෙයි තියෙන්නේ. මොකද ඒ ජලාශවලට වතුර හම්බ වෙන්නේ ලබන ඔක්තෝබර් නොවැම්බර් කාලෙදී. ඒතොර ඒ කාලය වෙනකම් මෙලි ජලාශ පවත්වාගෙන යා යුතුයි අපි. නමුත් ඔය දැන් හොඳටම හිඳිලා තියෙන ජලාශ ගත්තොත් සමනලවැව, කාසරි, මවුස්සකලේ වගේ ජලාශ වගේ ගත්තොත් ඒවට අපිට බලාපොරොත්තු වෙනවා අපි මැයි මාසෙ විතර වෙනකොට වර්ෂාපතනය බලාපොරොත්තු වෙනවා. ඒකින්ද තමයි අපි මේ ජලාශ ඇත්තම අඩු මට්ටමින් තියාගෙන යන්නේ. මේ ලැබෙන වර්ෂාපතනයෙන් ලැබෙන ජලය ඒ ජලාශවල ගබඩා කර ගැනීම සඳහා. ඉතින් හිතන තරමට තත්ත්වය හොඳ නැහැ. හොඳ නැහැ. ඇත්තටම.
අපිට ඇත්තරම මේ දර්ශන දකිනකොට වුණත් පේනවා. දැන් අපි දන්නවා දැන් ජලය කියන එක කෘෂිකාර්මික කටයුතු වලට මිනිසුන්ගේ පරිභෝජනයට විවිධාකාර හේතු මත මේවා රඳවා ගන්නට ඕනේ. විතරක් නෙවෙයි ඔය ජලාශ ආශ්‍රිතව වනයේ සිටින වන සතුන්ට පවා අපි වතුර ටිකක් ඉතුරු කරන්න ඕනේ. ඒකනේ මානව ක්‍රියාකාරීත්වයේ උතුම් ගුණය. ඒ නිසා මේ හැම අභියෝගයක් මැද තමයි විදුලියත් උත්පාදනය කරන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. දැන් එතෙන්දී අර ආචාර්යතුමනි පුනර්ජනනීය බලශක්තිය මේ ඉල්ලුම සපයාලීමේදී දැනට අපේ රටේ දායක වන ප්‍රමාණය පිළිබඳ ඔබගේ කියවීම සෑහීමකට පත්වෙන මට්ටමක දැනට ඇත්තටම අපිට අපේ පුනර්ජනන බලශක්තිය සමස්තයක් වශයෙන් ගත්තොත් අර දැන් අලුත්ගේ මහත්තයා කිව්වා විදියට ගිගාවට් අවර්ස් 16000ක් විතර තමයි අපි ඩිමාන්ඩ් එක තියෙන්නේ. ඒකෙන් තුනෙන් එක 5000 විතර ප්‍රමාණය තමයි තියෙන්නේ. පුනර්ජනනීය බලශක්තිය 1500ක් විතර ගිගාවට් අවර්ස් තමයි අපි මේ වෙනකොට ජනනය කරන්නේ. මෙතන ඉතා වැදගත් කාරණයක් තමයි වාසයලා අපි තේරුම් ගන්න ඕන. පුනර්ජනනීය බලශක්තිය කැපැසිටි එක දුන්න පමණින් බලශක්තිය ලැබෙන්නේ නැහැ. මොකද පුනර්ජනනීය බලශක්තියේ මේ ඒ කැපැසිටි එකෙන් ලැබෙන බලශක්ති ප්‍රමාණය අර අනිත් බලාගාර වගේ නෙමෙයි. ඒවා පැය 24ම වැඩ කරන එකම කොන්ස්ටන්ට් පවර් එකකින් වැඩ කරන බලාගාර. දැන් සෝලාර් කියන්නේ ඔබතුමා කියන්නේ හුලං තිබුණේ නැත්තම් නෑ. ඒක දැන් සූර්ය බලය ගත්තොත් උපරිමයේ පැය 7ක් 8ක් තමයි ලැබෙන්නේ. ඒකට මෙගාවට් 200ක ප්ලාන්ට් එකක් හදුවාම පැය 8යි වැඩ කරන්නේ. දැන් මෙගාවට් 200ක වෙනත් බලාගාරයක් හදුවොත් මේ ජල විදුලි බලාගාරයක් හදුවොත් පැය 24ම වැඩ කරනවා. ඒක රතින් 3න් එකයි ලැබෙන්නේ. 3න්කුත් නෙමෙයි අතන 5න් එකක් විතර ලැබෙන්නේ. ඒ කාරණය තුල පුනර්ජනනීය බලශක්තිය ලොකු ප්‍රමාණයක් අපිට ඉන්ස්ටෝල් කරන්න වෙනවා. බලශක්ති පින්තූරේ සාධාරණ ෆුට්ප්‍රින්ට් පාසටහනක් තබා ගන්න. ඒක ලොකු ප්‍රමාණයක්. එතකොට තමයි අපි අර කියන්නේ ඒ ලොකු ප්‍රමාණයක් යනකොට ජනනය වෙන අවස්ථාවේ බලශක්තිය වැඩි වෙනවා. පරිභෝජනයට වඩා ලොකු ප්‍රමාණයකින් වැඩි වෙනවා ජනනය වෙන වෙලාවට. ඒතර ඒ නිසා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවත් එකට විදුලි බලය එකතු කරලා සංචායකයොත් එක නැත්නම් ස්ටෝරේජ් උත් අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒතර මේ දෙක එකට තමයි අපිට බලන්න වෙන්නේ. ඒතර බැටරි, පම්ප් ස්ටෝරේජ් වගේ ස්ටෝර් කරන ස්ටෝරේජ් උත් බලන්න වෙනවා. පුනර්ජනනීය බලශක්තිය බලනවත් එක්කම. ඒක තමයි ඔය අපි හැමෝම කියන්නේ මේ පද්ධතිය ලාස්ති කර ගන්න ඕන. පද්ධතිය හසුරුවා ගන්න ඕන කියලා පුනර්ජනනීය බලශක්තිය ඇතුළට ගන්න. ඒ නිසා පුනර්ජනනීය බලශක්තිය ගන්න වැඩේදී යම්කිසි මුල් සැලසුම් කරණයක් කරන්න වෙනවා. ඔය බලශක්තිය අපිට අභ්‍යන්තර ඇතුළට ගන්න සඳහා. ඒකට දැන් ඇත්තම විදුලි බල මණ්ඩලයේ වන් දැනුවත්ව පද්ධතිය සම්බන්ධයෙන් ගත්තාම කිසිම විශේෂීකරණයක් නොකරමින් අපිට මෙගාවට් තව 1500ක් විතර පුනර්ජනනීය බලශක්තිය ගන්න පුළුවන්. මේ පවත්නා පද්ධතියට. ඒක තමයි අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ. ඊට පස්සේ පද්ධතිය හසුරුවා ගන්න මූලික කුඩා හැසිරවීම් කරමින් තවත් මෙගාවට් 500ක් 1000ක් විතර අපිට ගන්න පුළුවන්. අන්තිමට තියෙනවා ලොකු චේන්ජස් කරලා. ලොකු වෙනස්කම් කරමින් ගන්න තව මෙගාවට් 1000ක් විතර තියෙනවා. එහෙම ගන්න මෙගාවට් 4500ක විතර ප්‍රමාණයකින් තමයි අපිට අනාගතයේ ඔය කියන 70% අපි 70%ටත් එහාට ගිය තව ටාගට් එකක් තියෙනවා අපි කතා නොකරන 2050 කාබන් ශූන්‍යකරණය කියලා. එහෙම ටාගට් එකකුත් අපි මේ අපේ ප්ලෑනින් වලට පාවිච්චි කරනවා. ඒ 2050 තියෙන අරමුණ 2030 අපිට ලැබිලා තියෙන 70% පුනර්ජනනීය බලශක්තිය අරමුණ ওই කාරණා දෙකම කියවිය යුත්තේ ඔය කියන පසුබිම තුල. හැබැයි ඔය වගේම තව ඉතා වැදගත් කාරණේකුත් මම මෙතෙන්දි කියන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිමය ඉලක්කයක් තිබීම හරි වැදගත් ඉතින්නේ. මම කියන්නේ ඒක ඉතාම වැදගත් කාරණේ තමයි අසේල මේ ගමන යන්න පළවෙනිම අවශ්‍යතාවය තමයි ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය සන්තතික වෙන්න ඕන. ප්‍රතිපත්තිය මේ පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් ඒතර මේ වෙනකොට මේ ප්‍රතිපත්තිමේ පැහැදිලිතාවය ඇති වෙලා තියෙනවා. මේ ප්‍රතිපත්තිය සන්තතිකව රටක් හැටියට අපි ඔය කාලයක් අල්ලගෙන ඉන්නවා. අපිට මේ ප්‍රතිපත්තිය විනාශ කර මේ ගමන යන්න බෑ. ඒක අපි බොහොම අසරණ තත්ත්වයකට වැටෙන වෘත්තිකයන් හැටියට
අපි මේ ප්‍රතිපත්තියට සූදානම් වෙලා ප්ලෑන් එක ඔක්කොම කළයින් පස්සේ මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න ගියොත් ඒ වැඩේ මම ඉතාලම කාරුණික වෙලා හිටනවා රටේ සියලුම ජනතාව මේ ප්‍රතිපත්තියකට දෙමුණෙන් පස්සේ ප්‍රතිපත්තිය ඉන්න ඕන. එතකොට පසු කාලේ ඉන්නව අපිට ඒ චැලෙන්ජ් එක ගන්න පුළුවන්. ඒක එක කාරණයක්. දෙවෙනි කාරණය තමයි මේ ප්‍රතිපත්තිය සඳහා මුළු රටම ඒකාත්මිකව එළඹෙන්න ඕන. එහෙම නැතුව ප්‍රතිපත්තියක් හදනවා ප්‍රතිපත්තියට විරුද්ධ වෙනවා සියලු දෙනා. එහෙම නම් කරන්න හම්බෙන්නේ. ප්‍රතිපත්තිය නැත්තම් මේ ප්‍රතිපත්තියේදී මේ වැඩේ කරන්න විදුලි බල මණ්ඩලය සම්බන්ධ වෙන්න ඕන. අනිකුත් රාජ්‍ය ආයතන, ඉඩම්, අධ්‍යාපන ආයතන. අපි සමහරවිට නොහිතන ආයතනත් මේකත් එක්ක සම්බන්ධ. අපිට වැඩේ අර්බුදයක් අභියෝගයක් තියෙන වෙලේ මේ ගැන හැමෝම වගේ හිතනවා මේක අවසන් වෙලා නැවත විදුලිය හොඳට දෙනකොට මේ ඔක්කොම අමතක කරලා යනවා සමහරවිට. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ ප්‍රශ්නයක් වුණාම ප්‍රශ්නෙත් එක්ක අපි ඇත්තටම ප්‍රශ්නේ නෙමෙයි විසඳන්න උත්සාහ කරන ප්‍රතිඵලනේ. ප්‍රශ්නේ ප්‍රතිඵල තමයි අපි ප්‍රශ්නේ කියලා දකින්නේ. ප්‍රශ්නේ නෙමෙයි. දැන් මේ තියෙන ප්‍රශ්නයක ප්‍රතිඵලයක්. දැන් මේ ප්‍රතිඵලයට තමයි එහෙනම් ප්‍රතිඵලේ නැති වෙච්ච එක අපි හිතන ප්‍රශ්නේ නෑ දැන් කියලා. හැබැයි ප්‍රශ්න හදන හේතු ටික තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් ඒකයි දැන් තියෙන මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. මේ රටේ බලශක්ති අවශ්‍යතාවයට රටක් හැටියට ජනතාවක් හැටියට අපිට උත්තරයක් තියෙන්න ඕන. දැන් ළමෙක් විවාහයක් වෙනකොට මේ පවුල ගෙනියන ආදායම් ක්‍රමය මොකක්ද කියන උත්තරයක් තියෙන්න බෑ. ඒ විදිහට රටක් හැටියට මේ රටේ අනාගතයකට රට එළඹෙනකොට ඒ රටේ බලශක්ති අවශ්‍යතාවයට උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ අපි හොයාගත්තයින් පස්සේ ඒ උත්තරේ කරා අපි අපේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න ඕන. ඒකයි අවශ්‍යතාවය. දැන් හර්ෂ මහත්තයා දැන් බලශක්ති උත්පාදනය පැත්තෙන් පුනර්ජනනීය පැත්තට යොමු වෙන එක එකක්. ඊට පස්සේ උත්පාදනය කළ බලශක්තිය සංරක්ෂණයෙන් හෝ නැත්නම් අරපිරිමැස්මෙන් භාවිත කිරීම තවත් ප්‍රතිඵලයක්. දැන් ඔබතුමන්ලගේ සුනිත බලශක්ති අධිකාරියටද මේ වගකීම තියෙන්නේ දැන් අපි හිතමුකෝ අර ඔබතුමන් පැහැදිලි කළ ආකාරයටම මේවා සම්බන්ධයෙන් නීති අනපනත් පාරිභෝගික භාවිතාව ඒවට සුදුසු ඒවා හඳුන්වා දීම ප්‍රමිතීන් හඳුන්වා දීම වගේ කාරණා අපි අධිකාරය සතුව තමයි තියෙන්නේ. මම ඒකේ එක වැඩසටහනක් තමයි කලින් වාර්තාවලදී ප්‍රකාශ කරේ බලශක්ති උපාංග ලේබල් කරන. ඒ වගේ තව එකක් තියෙනවා එක ආයතනවල මේවා ගෙවල් වලට අදාළ නැහැ. නමුත් ව්‍යාපාරික ආයතනවල බලශක්තිය කොච්චරක් පාවිච්චි කරනවද කියන එක නියාමනය කිරීමේ හැකියාව අපිට තියෙනවා. අපි ඒ නීතිය සම්පාදනය කරලා අපි බාර දීලා තියෙන අපේ අමාත්‍යාංශයට ඒක නීතියක් හැටියට සම්මත කර ගැනීමට අවශ්‍යයි. එහෙම වුණාම අපි පළමුව නියාමනයට ලක් කරන බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය කටයුතු කරන ආයතන. ඒ කියන්නේ බැංකු, ඉන්ෂුරන්ස් කම්පනි, ලීසින් කම්පනි වගේ දේවල් සමූහයටම අපි නීතියක් ගේනවා. ඕගොල්ලන්ගේ ආයතනවල බලශක්තිය වර්ග මීටරයකට වසරකට කිලෝට් පැය මේගන්ට වඩා පාවිච්චි කරන්න බෑ කියලා. ඊට පස්සේ ඒ වගේම තව ආයතන සමූහයක් අපි හඳුන ගන්නවා ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලරට විකුණන ප්‍රදර්ශනාගාර. ඒවත් ලංකාවේ තියෙනවා 1500ක් පමණ ලංකාව පුරාම විසිරලා අපි නිරීක්ෂණය කරලා තියෙනවා බලශක්තිය ගොඩාක් නාස්ති වෙන තැන් තමයි මේ ක්ෂේත්‍ර දෙක. ඒකට අපි නියාමනය පටන් ගන්න ඉවේ. එතකොට අපි ඒකට කියනවා බෙන්ච්මාර්ක් රෙගියුලේෂන් එක කියලා. අපි රටේම තියෙන බලශක්ති පරිභෝජනය බලලා අපි ඉරක් ගහලා කියනවා මීට වඩා අඩුවෙන් පාවිච්චි කරන අය හොඳයි, වැඩියෙන් පාවිච්චි කරන අය නරකයි. ඒගොල්ලන් තමන්ගේ ස්ථානයට යම්කිසි ආයෝජනයක් කරමින් බල්බ් ටික මාරු කරගෙන හොඳ වායු සමීකරණ යන්ත්‍ර අලුත් වැඩියා කරමින් ඒ තමන්ගේ බලශක්ති පරිභෝජනය අඩු කරගන්නට ඕනේ කියන ඒ නීති රාමුව අපි ළඟදීම අඳුනා දෙන්න උත්සාහ කරනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඊට අමතරව කාර්යක්ෂම ගොඩනැගිලි පිළිබඳ කාර්ය සංග්‍රහයක් අපි නිර්මාණය කරලා තිනවා. අලුතෙන් හදන ගොඩනැගිලි අපි කියන්නා වූ කාර්ය සංග්‍රහයකට නතු වෙලා තමයි ඊට පස්සේ නිර්මාණය කරගන්න වෙන්නේ. මොකද දැනට වෙන ඊටාම ඛේදජනක තත්ත්වයක් තියෙනවා. විශාල බිල්ඩින් හදන උදවිය ඒකට ආයෝජනය කරන කට්ටියගේ ඒකායන අරමුණ තමයි එකෙන් හොඳට ලාභ ලැබීම. එතකොට ඒගොල්ලන් වැඩි හොඳ නැති උපකරණ ගොඩනැගිලි ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මේ ගොඩනැගිලි නිර්මාණය කරන්නේ. මොකද ඒවා ඉන්න
කට්ටිය ඒගොල්ලන්ගේ කුලියට ඉන්න කට්ටිය තමයි ඒකට විදුලි බිල ගෙවන්න ඒගොල්ලන් සහ රටක් හැටියට අපි තමයි ඒකේ පාපයට කරගහන්නේ. අරගොල්ලන් අඩුවේ දෙමින් බිල්ඩිම නිර්මාණය කරගෙන පැත්තක් වෙලා කුලිය අරගෙන ඒගොල්ලන් විනෝදෙන් ඉන්නවා. නමුත් රටක් හැටියට ජනතාව හැටියට අපි හැමෝම ඒකෙන් පීඩනයට පත් වෙනවා. ඉතින් අපි ගේන නීතියෙන් හැටියට අපි ඒක නිර්මාණය කරපු වාස්තු විද්‍යාඥයාගේ සිට ඒකේ පයිප් නිර්මාණය කරන ඉංජිනේරුවා සල්ලි දාපු ව්‍යාපාරිකයා හැමෝම මේකට වග කියන පුද්ගලයන් බවට පත් කරනවා. අපි ඒ නීති මාලාව ආපුවම එතකොට කාටවත් බිල්ඩිමක් බලශක්ති දවස් කරන බිල්ඩිමක් හදලා පංගනාතු කරන්න බෑ. අසරණ කුලි කෙනෙකුට ඒකට ඒගොල්ලන්ට වග කියන්න වෙනවා. බිල්ඩිම බලශක්ති පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තියෙනවා නම් ඒකේ පදිංචි වීම අපිට අවහිර කරන්න පුළුවන්. ඒක හරිතැනට ගේන තුරු ඒ ගොඩනැගිල්ල අපිට භාවිතයට දෙන්නේ නැතුව නවත්ත ගන්නට පුළුවන් විදිහේ නීති මාලාවක් අපි සම්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි මොකද ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කියන ස්ටික් ඇන්ඩ් කැරට් කියලා. බූරුවෙක්ව දක්වා ගැනීමට බූරුවට ඉස්සරහින් කැරට් අල්ලනවා දැකලා තියෙනවා. ඒ වගේම කෙවිතකින් තලන්නත් ඕනේ. ඉතින් අපි මෙච්චර කල් කරේ කැරට් අල්ලන එක විතරයි. අපි දැන් කෙවිතත් අතට ගන්නට සිද්ධ වෙලා තියෙනවා. හොඳයි. අතිරේක සාමාන්‍ය අධිකාරිතුමනි ඉංජිනේරු චාන කලුත්ගේ මැතිතුමනි දැන් අපි දන්නවා මේ අපිට මේ අභියෝගය තුළ අපි දැන් මිරි කෙමින් ඉන්නේ. ඒක අය වහන්න හංගන්න දෙයක් නැහැ. දැන් අපි මේ අභියෝගයට බලපෑම් කරපු සාධක කීපයක් කතා කළා. දැන් ඔය සාධක ටික විතරක්ම නොවේ තවත් අවශේෂ සාධක මේකට එකතු වෙනවා ඇති මේ අභියෝගය මේ විදිහට නිර්මාණය වෙන්න මොනවද අපිට තියෙන අනෙකුත් සාධක? සෙල මම පොඩ්ඩක් ඩොක්ටර් නරේන්ද්‍රගෙන් ඔබතුමා අහපු ප්‍රශ්න වලට පොඩ්ඩක් තව පැහැදිලි කිරීම එක්ක මම මෙතෙන්ට එන්නම්. දැන් විදුලි බලය කියන එක දැන් අනිත් ඒවා ගන්නකො බලන්න. දැන් අපිට ඉන්ධන මේ දවස්වල නැහැ. නෑ. එතකොට ඉන්ධන වාට දැන් නැති වුණාන් පස්සේ තව සුමානයක් කරලා සල්ලි තියනවා නම් ඉන්ධන ගෑස් දෙන්න පුළුවන්. හාල් පරිප්පු සීනිත් ඔහොම තමයි. අනිත් දේවලුත් එහෙම තමයි. හැබැයි විදුලිය එහෙම කරන්න බෑ. ඒකින්ද තමයි මේ රටේ තියෙන දීර්ඝකාලීන සැලැස්ම අවුරුදු 20ක් වගේ දීර්ඝකාලීන සැලැස්මක් තියෙන එකම ආයතනය බවට විදුලි මණ්ඩලය පත් වෙලා තියෙනවා. මොකද එහෙම ප්ලෑන් එකක් නැතුව අපිට විදුලිය කියන රටේ මහ ජනතාවට සහ රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වෙන විදුලිය ලබා දෙන්න බෑ. අපිට හෙට ඕනෑ කියලා අද ලබා දෙන්න බෑ. එහෙම නැත්නම් සුමානකින් තව මාසෙකින් දෙන්න බෑ. ඒක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. සාමාන්‍යයෙන් ගල්ලඟුල් බලාගාරයක් නැත්නම් විශාල බලාගාරයක් හදන්න අඩුම ගානේ අවුරුදු 10ක් යනවා. එහෙනම් අවුරුදු 10කට එහා ගිය ප්ලෑන් එකක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒකින්ද තමයි රටේ මම දන්න තරමින් මේ රටේ තියෙන අවුරුදු 20ක් තරම් දීර්ඝකාලීන සැලැස්මක් තියෙන එකම ප්ලෑන් එක විදුලි මණ්ඩලය හදන ප්ලෑන් එක. දැන් අපි ප්ලෑන් හදනවා. ඒ ගැන කතාත් කරනවා. හැබැයි ඔය ප්ලෑන් ඉම්ප්ලිමන්ට් වෙන්නත් එපා. අනිවාර්යයෙන්. ඒ ප්ලෑන් වලින් මේ මහ පොළොවේ ඒක ඉදි වෙන්න ඕනේ. ඒ ඉදි වුණේ නැත්තම් තමයි අද මේ තත්ත්වයට අපිපත් වෙලා තියෙන්නේ. දැන් ඒ ප්ලෑන් ඉදි කරන කියන එක කරන්න බෑ. අර නරේන්ද්‍ර මහත්තයා කිව්වා වගේ ඒ ප්ලෑන් හදනකොට අපිට තියෙන පොලිසි එකක්. රටේ පොලිසි එකක් තියෙනවා. ওই පොලිසි එක කන්සිස්ටන්ට් වෙන්න ඕන. අවුරුදු ගාණක් යනවා. දැන් අපි ওই ප්ලෑන් එක හදන්නේ අවුරුදු දෙකෙන් දෙකට තමයි ওই ප්ලෑන් එක යාවත් කාලින කරන්නේ. එතකොට අවුරුදු දෙකෙන් දෙකටම නැත්නම් අවුරුදු දෙකකට පොලිසි වල වෙනස් කිම් වෙනවා නම් ඒ ප්ලෑන් අපිට ඒ විදිහට වෙනස් කරන්න. එතකොට අර කවදාවත් තව අවුරුදු 20ක් හදන ප්ලෑන් එකේ අවුට්පුට් එක අපිට ඒ විදිහටම ගන්න බෑ. එතකොට අපි අද බලාපොරොත්තු වෙනවා ගල්ලංගුරු බලාගාරයක් හදන්න. ඒ රටේ අද තියෙන පොලිසිය කරනවා. තව අවුරුදු දෙකකට පස්සේ බලාපොරොත්තු වෙනවා LNG බලාගාරයක් හදන්න. එතකොට පොලිසිය එක වෙනස් වෙලා ඊට පස්සේ තායි අවුරුදු ගාණක් යනකොට ආයි හිතනවා අපි පුනර්ජනනීය වලින් ඔක්කොම ගන්නවා කියලා. දැන් ඔය ඕවම උනම් පස්සේ දැන් මේ කරන්නේ අවුරුදු 10කට ඉස්සරහා තියෙන වැඩක් මේ කරන්න හදන්නේ. එතකොට ප්ලෑන් කන්සිස්ටන්ට් වෙන්න ඕන. ප්ලෑන් දිගටම තියෙන්න ඕන. නරන මාත්‍යා කිව්ව එක හරියටම හරි. ඒ ප්ලෑන් වලට අපි දිගටම ස්ටික් වෙලා ඉන්න ඕන. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒක එකක්. අනිත් එක ඔය අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ප්ලෑන් වල තියෙන බලාගාර මේ මහ පොළොවේ ඉදි කරන්න නම් ඒ කාර්යය කරන්න විදුලි මණ්ඩලයට හෝ තනි ආයතනයකට කවදාවත් බෑ. ඒකට කිසියම් ක්‍රමවේදයක් තියෙනවා. දැන් බලන්නකෝ අවුරුදු 30ක් ප්ලෑන් කරපු මහවැලි ව්‍යාපෘතිය අවුරුදු 6න් හැදුවේ මේ රටේ ඉන්න මිනිස්සු හරි පිටරට මිනිස්සු හරි අරගෙන අපි හැදුවානේ. ඒ මොකද? ඒකට හරි ක්‍රමවේදයක් තිබුණා. මෙහෙම තමයි මේක හදන්නේ කියලා. ඒකට මුළු රටේම තියෙන ආයතන සම්බන්ධ වුණා.
ඒකට රටේම තියෙන ආයතන ප්‍රයොරිටි එක දුන්නා. දැන් අද අපේ ආයතනයෙන් විදුලි බලාගාරයක් හදන්න එක්ක ප්‍රාදේශීය සභාවකට හරි නැත්නම් එන්වයරන්මන්ට් එකට ඔතොරිටියට හරි මොකක් හරි ඇප්ලිකේෂන් එකක් දැම්මන් පස්සේ ඒගොල්ලෝ ඒකට ප්‍රයොරිටියක් දෙනවා කියලා මං හිතන්නේ නැහැ. අපි මේ මුළු රටම මේ තුමා කිව්වා වගේම නරන් මහත්තයා කිව්වා වගේම මුළු රටම එකම දිශාවකට මේකට යන්න ඕනේ. අපේ ඔබ්ජෙක්ටිව් එක එකම වෙන්න ඕනේ. එහෙම නැතුව මේක ජය ගන්න බෑ. අපි ඒකේ පරිපාක තමයි අද විඳින්නේ. ඉතින් ඊ වගේම ආපහු පුනර්ජනනීය කියලා කිව්වා මුණත් අද වෙනකොට තව මට පොඩි එකතු කරන්න සිද්ධ වෙනවා. අර පුනර්ජනනීය බලශක්තිය ගත්තොත් මෙතුමා කිව්වා හරියටම හරි. දැන් අද වෙනකොට පුනර්ජනනීය බලශක්තිය ගත්තොත් අසෙල අපේ ඔය අපි හැමතැනම කතා කරන වහල උඩ ගහන සූර්ය බලාගාර අපේ තියෙනවා ඔව් ඒ පුනර්ජනනීය බලාගාර වහල උඩ පුනර්ජනනීය බලාගාර තියෙනවා මෙගාවට් 530ක් විතර. හැබැයි ඒකෙන් දෙන දායකත්වය එච්චර ලොකු ප්‍රමාණයක් අපිට දෙන්න බෑ. දැන් මම එක උදාහරණයක් හැටියට ගත්තොත් 530ක් කියන කොච්චර ප්‍රමාණයක්ද කියලා මම පොඩ්ඩක් කියන්නම්. 530ක් කියලා කියන්නේ වික්ටෝරියා බලාගාරය එකතු කිරීම රන්දනිගල බලාගාරය එකතු කිරීම කොත්මලේ බලාගාරය. ඔය බලාගාර තුනේ තියෙන ධාරිතාවය තමයි 530ක් විතර කියන්නේ. හරිද? හැබැයි ඒ බලාගාර වලින් විදුලිය ජනනය කරලා විදුලිය දෙන්න පුළුවන් ප්‍රමාණයෙන් 6% විතර තමයි මේ වහල උඩ හද කරපු සූර්ය බලාගාර වලින් රටට දෙන්න පුළුවන්. ඕක තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට එහෙමනම් අපිට සිද්ධ වෙනවා වැඩියෙන් පුනර්ජනනීය බලාගාර, ඒ කියන්නේ සූර්ය බලාගාර හෝ සුළං බලාගාර වැඩියෙන් ඉදි කරනවා. වැඩියෙන් ඉදි කරන්නේ. එතකොට එක අවස්ථාවකදී දවල් කාලෙකදී වගේ එක වෙලාවකදී අපිට සිද්ධ වෙනවා අර ඒ බලාගාර වලින් ජනනය වන විදුලි ප්‍රමාණය අපේ ඒ අවස්ථාවේදී පරිභෝජනය කරන විදුලි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ජනනය වෙනවා. එතකොට ඒ ජනනය වෙන ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් ඉඳලා අපිට සිද්ධ වෙනවා ඒ ජනනය වෙන විදුලි ප්‍රමාණය කොහේ හරි ගබඩා කරලා තියාගන්න. විදුලිය හැටියට ගබඩා කරන්න බෑ අසේ. විදුලිය වාට ගබඩා කරන්න සිද්ධ වෙන්නේ එක්කෝ ජලය හැටියට, එක්කෝ තෙල් හැටියට, එක්කෝ බැටරි වල තියෙන රසායනික ක්‍රියාවලියක් හැටියට. එහෙමනම් අපිට ඒවා කරන්න සිද්ධ වෙනවා. ඒක කරපු එකක් තමයි බැටරි එහෙනම් අපිට වැඩිපුර රටට ගේන්න යනවා. හැබැයි බැටරි රටට ගෙනාවම පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි බැටරි කියන ඒවා අවුරුදු 10න් දැයට අපිට මාරු කරන්න වෙනවා. එහෙමනම් ඒ කියන්නේ ආයි පරිසරයට ප්‍රශ්නයක් තියෙනවා. බරපතල. ආයි අපේ කැපිටල් කොස්ට් එකට අපේ ප්‍රාග්ධනයට ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 10න් දැයට එහෙම ප්‍රශ්නයක් එනවා. හැබැයි ඒකට විදුලි බල මණ්ඩලය හැටියට අපි ප්‍රධාන වශයෙන් කියන්නේ අපි ප්ලෑන් කරලා තියෙන්නේ අර මෙතුමා කිව්වා වගේ පම්ප් ස්ටෝරේජ් බලාගාරයක් ඉදි කරන්න. ඒකට මුලින් ප්‍රාග්ධන වියදම් වැඩි. හැබැයි අපිට අවුරුදු 100ක් විතර ඒ වගේ බලාගාරයකින් පරිසරයට හානියක් නොවි දිගටම ඔය කියන වැඩිපුර විදුලිය ඒකේ ජනනය මේ ගබඩා කරමින් අවශ්‍ය වෙලාවට ඒකෙන් විදුලිය උත්පාදනය කරමින් අපේ අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දීර්ඝකාලීන වැඩපිළිවෙලකින් නැතුව මේ ප්‍රශ්නෙට දීර්ඝකාලීන උත්තරයක් නැහැ. අපිට මේක කෙටි කාලින උත්තර තියෙනවා. එමර්ජන්සි පාව ගෙනල්ලා, ඩීසල් බලාගාර ගෙනල්ලා, රටේ තියෙන ඩොලර් හරි තියෙන ඩොලර් ටික හරි වියදම් කරලා මේ ප්‍රශ්නෙට උත්තර තියෙනවා. හැබැයි ඒක දීර්ඝකාලීන වෙන්නේ නැහැ කවදාකවත්. මේ ප්‍රශ්නේ නැවත අවුරුද්දක් ගානේ එන ප්‍රශ්නයක් අපි දීර්ඝකාලීන විසඳුම් සොයාගත්තේ නැත්තම් මේක. එතුමා අවධාරණය කරන්නේ විදුලිය හැටියට තබා ගැනීම කළ නොහැකි. විදුලිය හැටියට නොව ජලය හැටියට ඩීසල් හැටියට ආදී විදිහට තමයි තියෙන්නේ. ඉතින් ජලය ටික නැත්නම් ඩීසල් ටික නැත්නම් සුළං ටික නැත්නම් විදුලිය උත්පාදනය කිරීම මහත් අභියෝගයක් වෙනවා. මේ යථාර්ථයේ තේරුම අරගෙන අපි මේකට රටක් හැටියට සමාජයක් හැටියට ප්‍රතිපත්ති සම්පාදකීන් මේ පිළිබඳ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති විශේෂඥයින් පර්යේෂකයින් සහ විවිධ ආයතන රටේ පරිපාලන ක්ෂේත්‍රයේ ආයතන සහ රටේ මහජනතාව එකට එකතු නොවුනොත් මේ අභියෝගය ජයග්‍රහණය කිරීම දැඩි අපහසුතාවයකට පත් වෙනවා. අද මානව සමාජයක් හැටියට අපි බලශක්ති පරිභෝජනයට පුදුමාකාර විදිහට යොමු වෙලා තියෙනවා.
අද ලෝකයේ බලශක්ති පරිභෝජනය අපේ සුඛ විහරණයට නැත්තම් පහසුවට වැඩියෙන් පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. මේක තව ඉදිරියටත් මේක වැඩි වෙයි කියලා අනාවැකි පළ වෙලා තියෙනවා. දැන්ට කරලා තියෙන ඇස්තමේන්තු අනුව 2012 ලෝකයේ පුරා තියෙන බලශක්ති පරිභෝජනය 2040 වෙනකොට තව 148කින් වැඩි වෙයි කියලා කියනවා. දැනට තියෙන බලශක්තියන් වලින් ප්‍රභව වලින් 87%ක්ම අපි පාවිච්චි කරන්නේ ෆොසිල් ඉන්ධන, ඒ කියන්නේ පෙට්‍රෝලියම් තෙල්, ස්වභාවික ගෑස් සහ ගල්ලඟුරු. මේ තුනම පුනර්ජනනීය බලශක්ති නෙවෙයි, ඒවා කාලයක් යනකොට නැතුව යනවා. ඊළඟට ජල විදුලියත් එහෙමයි. ජල විදුලියත් ජලය මත රඳා පවතිනවා, ජලය ලැබෙන ප්‍රමාණය මත. අනිත් බලශක්ති ප්‍රභවයේ තමයි න්‍යෂ්ටික බලය. එයත් තරම් සාර්ථක සුරක්ෂිත එකක් හැටියට ලෝකයේ පිළිගන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පුනර්ජනනීය බලශක්ති වන සූර්ය බලය සහ සුළං බලයට අපි යොමු වෙන්න ඕනේ. ඒක අනාගත දීර්ඝකාලීන බලශක්ති අර්බුදයට විසඳුමක්. නමුත් අද පවතින බලශක්ති අර්බුදයට, මේ විදුලි වල අර්බුදයට අපේ විසඳුම තමයි අපි අර පිරිමැස්මෙන් කළමනාකරණය කරලා පරිස්සමෙන් දැනට තියෙන විදුලිය පාවිච්චි කරන එක. ඒක තමයි අද අපේ විදුලි අර්බුදයට අපි ජනතාව හැටියට ලබා දී හැකි එකම විසඳුම. රටට ඔබේ සහාය අවශ්‍යම මොහොතයි මේ. අභියෝගයේ ජයගන්න සැලසුම් කීප පැතිකඩ කීපයකින් සකස් විය යුතුයි. රටම ඒකාත්මික එක තැනකට පැමිණිය යුතුයි. නමුත් මේ මොහොතේ අර එතුමන් සඳහන් කරන ආකාරයට මේ මොහොතේ අපිට ඇති වෙලා තියෙන අභියෝගයේ ජයගන්න නම් ජනතාව හැටියට, පුරවැසියන් හැටියට අපි විදුලිය අර පිරිමැස්මෙන් යුතුව භාවිත කළ යුතුයි කියන දේ තමයි අපි අවබෝධ කරගත යුත්තේ. අතිරේක සාමාන්‍ය අධිකාරිතුමනි, දැන් පුනර්ජනනීය බලශක්තිය මේකට තියෙන ස්ථීරසාර විසඳුමක සේ අපට මවනවා. 70%ක 2030දී පුනර්ජනනීය බලශක්තියෙන් අපේ රටේ මේ බලශක්තිය අවශ්‍යතාවය පූර්ණ කරගන්නට අපිට එහෙම ඉලක්කයක් තියෙනවා. ඒක නරක නැහැ, ඉතාම හොඳයි. නමුත් දැන් මේ වෙනකොට අපි පුනරීන් ඒවගේම සියඹලාණ්ඩුව, මන්නාරම මේවායේදී දැවැන්ත ව්‍යාපෘතිවලට අපි අතගහලා තියෙනවා. ඒවායේ වර්තමාන තත්ත්වය මොකක්ද? ඒවායේදීත් ඔය කියන සමහරලාට ප්‍රායෝගික බාධාවන් අපට මතුවෙනවාද? ඔව් ඇත්තටම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ සැලසුම් ගත්තොත් එහෙම අපේ සැලසුම් වලත් හැම සැලැස්මකටම පුනර්ජනනීය බලශක්තියේ වැඩිවීමක් ඔස්සේ තමයි ගියේ. මේ රජය 70% කියන ටාගට් එක ඉලක්කය දෙන්න ඉස්සෙල්ලා වුණත්, විදුලි මණ්ඩලයේ වුණත් සැලැස්මල් හැදුවා. ඒ හැම එකම එකින් එකටම පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාවයක් දීලා ඒකේ වැඩිවීමක් වෙන විදිහට තමයි හැදුවේ. මොකද ඒක තමයි අපි දන්න විදිහට විශේෂඥ හැටියට ඒක තේරුම් අරන් හිටියා. හරියටම හරි. මේ ලෝකේ ට්‍රෙන්ඩ් එක ලෝකේ යන්නේ එතෙන්ට තමයි. ඒක අපි දැනගන්න. හැබැයි මේ රජය ඇවිල්ලා අපිට 70%ක් කියන ඉලක්කයක් දුන්නා. එහෙමනම් අපි අර ගමන මේ හිමින් ගිහිල් හරියන්නේ නැහැ. ඊට වඩා වැඩි වේගකින් යන්න ඕනේ. එතකොට තමයි ඒක දැන් විදුලි බල මණ්ඩලයේම කරපු ව්‍යාපෘතියක් තමයි මන්නාරම සුළං බල ව්‍යාපෘතිය. ඒක අති සාර්ථක ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියට ඇත්තටම කියනවා නම් ඒක ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් අරන් කළේ. ඒකෙන් ඇගයීම් සහතික ඇගයීම් පවා ත්‍යාග පවා ලැබුණා ඒ ව්‍යාපෘතියට. හොඳට හුලන් තියෙන වෙලාවේ අපි මෙගාවට් 100ක්මත් ගත්තානේ. අනිවාර්යයෙන්ම පහුගිය මැයි ජුනි කාලවල වල මෙගාවට් 100 දිගටම අපිට හම්බ වුණා. හැබැයි ඒකේ තියෙන අර ඉන්හෙරන්ට් ඒවා, ඒ කියන්නේ සුළං විදුලියේ තියෙන සූර්ය විදුලියේ තියෙන ප්‍රශ්න ඉතින් ඒකටත් ආවයිනක වුණා. ඒක තියෙන එක සීසන් එකකට විතරයි. සුළං බලාගාර ගත්තොත් සීසන් එකට විතරයි. සූර්ය බලාගාර ගත්තොත් දවල්ට විතරයි. ඔය ප්‍රශ්න හැමතැනම තියෙනවා. හැබැයි සියඹලාණ්ඩුව දර්ශනවයි දැන් දකින්නේ. පැහැදිලිව. දැන් සියඹලාණ්ඩුවත් එහෙමයි. සියඹලාණ්ඩුව කියන ගත්තොත් එහෙම සියඹලාණ්ඩුවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපිට විශාල වූ ඉඩම් ප්‍රමාණයක් ඒකට අත්පත් කරගත යුතුයි. මොකද මෙගාවොට් 100ක ව්‍යාපෘතියක්. එතකොට ඒ මෙගාවොට් 100 ව්‍යාපෘතිය සඳහා අක්කර ගණනාවක් අත්පත් කරගන්න. මොකද සාමාන්‍යයෙන් අපි කියනවා අපි තම් රූල් එක කියන අපි සාමාන්‍යයෙන් තමයි මෙගාවොට් එකක සූර්ය බලාගාරයක් හදන්න නම් අඩුම ගානේ අක්කර 3ක්වත් ඕන. එතකොට මෙගාවොට් 100ක් හදන්න නම් අක්කර 300ක්වත් ඕන. එතකොට මම හිතන්නේ මම වරද්දුව අක්කර 10ක් ඕන. අක්කර 5ක්
පහක් විතර. පහක් වගේ පානයක් ඔව් ඔව්. ඒකට ඒ විශාල ඉඩම් ප්‍රමාණයක් ගන්නවා. මම හිතන්නේ ඔය මේ සීමලන්ඩු අක්කර 562ක් කොහෙද වෙන් කරලා තියෙන්නේ. ඔව්. එතකොට ඒ ප්‍රමාණය එතන අපිට ඉඩම් ලබා ගැනීමේ මං හිතන්නේ සුන්ති බල ශක්ති අධිකාරිය තමයි ඒ ව්‍යාපෘතිය කරන්නේ කර ගැනීම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සුළම් බලාගාර ගත්තොත් අසේල ලංකාවට පුදුම ලංකාව ඇත්තටම මේක සම්පත් පිරිච්ච රටක්. දැන් මේ දකුණු ආසියාවේ තියෙන හොඳම සුළං බලය තියෙන පැත්තක් තමයි මන්නාරම කියලා කියන්නේ. හරිද? වැඩිපුරම සුළං බලාගාර වලින් විදුලිය ජනනය කරන්න පුළුවන් පැත්තක්. ඉතින් අපි බලන තාම අපි ඒකෙන් සුළං බලාගාර ඇතිතරම් ගොඩනගලා ඒකෙන් විදුලි බලාගාර හදාගෙන නැහැ. ඔය පළවෙනි 100 හැදුවා. අපි ඊළඟ ස්ටෙප් බයි සුළං මන්නාරම පූනරින් සුළං බලාගාර හදාගෙන යනවා. ඒකට තාම බොහෝම ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ. ඒක පුද්ගලික බලාගාර හැටියට තමයි ඉදිරි බලාගාර ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ. විදුලි වල මණ්ඩලයෙන්ුත් තව මෙගාවොට් 100ක මන්නාරම අවට සුළං බලාගාරයක් ඉදි කිරීමේ ශක්‍යතා අධ්‍යයනය දැන් කරමින් යනවා. ඒක සෑහෙන දුරට ඉවරයි. ඊට අමතරව තව මෙගාවොට් 300ක විතර 300 ඇත්තටම පූර්ණරීන් එහෙම තියෙනවා මෙගාවොට් 3400ක සුළං සහ සූර්ය බලාගාර ප්‍රභයයන් අපිට ඒ පූර්ණරීන් වලින් ගන්න පුළුවන්. ඉතින් ඒව පුළුවන් තරම් ඉක්මනට අපි ලබා ගත යුතුයි. හැබැයි ඊළඟ එන ප්‍රශ්නේ තමයි ඒ ලබා ගන්න සුළං සහ සූර්ය බලාගාරයෙන් ලබා ගන්න විදුලිය අපි වැඩිපුර විදුලිය පරිභෝජනය කරන ලෝඩ් සෙන්ටර්ස් කියලා අපි කියනවා. වලට අපි සම්ප්‍රේෂණය කළ යුතුයි. එහෙමනම් අපේ සම්ප්‍රේෂණ පද්ධතිය ඒ විදිහට අපි වැඩි දියුණු කරගත යුතුයි. මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒකයි අපේ පොලිසිය එක ප්‍රතිපත්තියක් කියන එක අපිට වෙනස් කරන්න බෑ ෆ්‍රීකවන්ට්ලි නිතර දෙවේලි. දැන් අපි ඔය ප්‍රතිපත්තිය මීට අවුරුදු ගානක ඉස්සෙල්ලා හිටියනම් අපිට මේ වෙනකොට සම්ප්‍රේෂණ පද්ධතිය අපේ වැඩි දියුණු කරගන්න පුළුවන්. දැන් අපේ සම්ප්‍රේෂණ පද්ධතිය අපි එහෙම ප්‍රතිපත්තියක හිටියේ නෑ. මෙච්චර ඉක්මනට පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීම ප්‍රතිපත්තියක හිටියේ නෑ අපි. මේකින්ද අපේ සම්ප්‍රේෂණ මාර්ග දැන් වැඩි කරගන්න යුතුයි. ඒකට කිසියම් කාලයක් යනවා. ඒ කාලය අනිවාර්යෙන් යන කාලයක්. යන එකවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අවුරුදු 5ක් යන කාලයක්. ඉතින් ඒකට අපි අද ඉඳන් හැමදාම ඒක තව දවසක්වත් පරක්කු කරන්න බෑ. ඒක කළ යුතුයි. ඒක කිරීම සඳහා අපිට අනිවාර්යයෙන්ම මුදල් හොයා ගන්න ඕන. ඒක සඳහා වෙනම ව්‍යාපෘතියක් හැටියට ගෙනියන්න ඕනේ. අවශ්‍ය පරිසර ශක්‍යතා ඒ අප්‍රූවල් ගන්න ඕන. ඒ පැත්තේ ඉඩම් අහිමිනේ මිනිසුන්ට වන්දි ගෙවන්න ඕනේ. ඒකේ ලොං ප්‍රොසෙස් එක. ඉතින් ඒක එකපාරින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හදිසියේ මේ අර මේ අභියෝගයේ පැන නැගිච්ච වෙලේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒකයි මම කිව්වේ අර ඉස්සෙල්ලා විදුලිය කියන එක විදුලිය දීම කියන්නේ ලොං ප්‍රොසෙස් එකක් දිග කතාවක්. හොඳයි. දෙන ස්තුතියි හර්ෂ මහත්මයා. දැන් මං හිතන්නේ ඔය පුනරීන් ඒ වගේම සියඹලාණ්ඩුව ඒ සක්්‍යතා වාර්තා ලබා දීම ඒ වගේම දැන් මම අහලා තියෙනවා සියඹලාණ්ඩුව ඒ දකුණු කලාපයේ තියෙන අර සූර්ය ආලෝකය වැඩිපුරම පතිත වෙන එහි රශ්මිය සැර වැඩිම ප්‍රදේශයක් විදිහට පර්යේෂණ මගින් තාවුරු කරගත්ත දෙයක් කියලා. ඒ කියන්නේ බලපුවහම මේ පර්යේෂණ සහ සක්්‍යතා අධ්‍යයනයන් සඳහා ඔබතුමන්ලගේ ආයතනයේම සෑහෙන කාලයක් ගත යුතුයි මේ වෙනුවෙන්. අනිවාර්යෙන්ම අපි ලංකාවේ සූර්ය ප්‍රභව සිතියම් ගත කරලා අවසන් කරනවා 2014 හරියට මට දිනෙත් මතකයි දෙසැම්බර් 21 වෙනිදා තමයි අපි ඒක එළි දක්වන්නේ. එතකොට අපි ලංකාවේ හොඳම සූර්ය ප්‍රභවය තියෙන ප්‍රදේශයට තනමල්විල ප්‍රදේශය තමයි අපිට අඳුනගන්න ලැබෙන්නේ. නමුත් එකක් කිව යුතුයි මාතලේ නවුල ප්‍රදේශය එතකොට දැරණියගල නුවරඑළිය වගේ පැති ඇරුණාම ලංකාවේ ඕනෑම තැනක අපි ඒ තරම් වාසනාවන්තයි. ඕනම තැනක සූර්ය පැනලයක් හයි කරොත් 1 කිලෝවොට්ටයකින් අනිවාර්යයෙන්ම විදුලි එකක 4ක් දවසකට නිෂ්පාදනය වෙනවා රටේ කොහෙ තිබුණත්. නමුත් අපි ප්‍රායෝගික මට්ටමට වැටෙනවා අපිට දැනගන්න ලැබුණා වැඩියෙන්ම හොඳට විදුලි ජනනය මේ දීන තාක්ෂණයෙන් එන්නේ බදුල්ල මහියංගන ප්‍රදේශය කියන එක. අපි හිතපු තැනට වඩා ඒකේ වෙන තාක්ෂණික කාරණා නිසා ඒ වගේම අපි බයෝමෑස් එහෙම නැත්නම් රටේ වගා කළ හැකි දැව ඉන්ධන ඒ වගේම කෘෂි අපද්‍රව්‍ය සම්බන්ධ සිතියම එළි දක්වන 2019 වසරේදී ඒ වගේ අපි ප්‍රබලව ඔක්කොම අඳුනගෙන ඒකට ඕන කරන ඉඩකඩම් සම්පාදනය කරමින් තමයි මේ ගමන යන්න තියෙන්නේ. අලුත්ගේ මහත්මයා කියපු දෙයට අපි එකඟ වෙන්න ඕනේ. අපේ රට ඉතා කුඩා රටක් ඉඩම් සම්පත් විදිහට බැලුවහම. එතකොට අපි ඕනෑම තැනක ව්‍යාපෘතියක් කරන්න ගිහලා අක්කර 400-500ක් අත්පත් කරගන්න උත්සාහ කරපුවාම ඒකෙන්
අනිවාර්යයෙන්ම කැලෙන පොඩි වෙන ගොවි ජනතාවක් කවුරු හරි අසරණ ජනතාවකට මේකෙන් බලපෑමක් තියෙනවා. ඉතින් ඒවා සමනය කරගෙන ඒගොල්ලන්ගේ ජීවන වෘත්තීන් කඩා නොවැටෙන්න ගොඩක් දේවල් කරලා බොහොම කාටවත් නොදෙන්න පරිදි තමයි මේ වැඩේ කරන්න ඕනේ. අපේ ඉන්දියාව වගේ අල්ලපු රට වගේ රටක් ගත්තොත් එහෙම ඒවා තියෙනවා මිනිස් පුලුටක් නැති විශාල බිම් ප්‍රදේශ මේ වගේ දේවල්ට දාගන්න පුළුවන්. ලංකාවේ එහෙම නැහැ අපේ රට. මොකද ජනගහනත්වයෙන් ගොඩක් වැඩි. ඒ නිසා තමයි අපි සූර්ය PSC එහෙම නැත්නම් වහලේ මත හයි කරන බලාගාර සම්බන්ධ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. රජයේ ගොඩනැගිලි විශේෂයෙන්ම පාසල් 10000ක් පමණ ලංකාවේ තියෙනවා. ඊට අමතරව ට්‍රේ ෆැක්ටරි 700 ගණක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ වගේ වැඩපිළිවෙලකට කේන්ද්‍රීයව යොදා ගන්න පුළුවන් සම්පත් ඒවා. එතකොට ඉඩම් සම්බන්ධ ආරවුලක් නැහැ. දැනටමත් පාවිච්චි වෙන පාසටහනක් උඩ තමයි අපි හදන්නේ. ඉතින් මේ වටිනාකම නිසා තමයි අපි කට්ටිය එකතු වෙලා මෙතුමන්ලගේ ආයතන අපි ඔක්කොම එකතු වෙලා තමයි සූරබල සංග්‍රාමයේ වැඩසටහන නිර්මාණය කරන්නේ. ඉතින් අපි මහඟු ප්‍රතිඵල ලැබලා තියෙන අපි ඒක ගැනත් කිව්ව යුතුයි. මම අපි විශේෂ කාරණාවට આવොත් එහෙම අපි ජනතාවගෙන් කරන්න තියෙන ආයතනය තමයි අපිට මේ වෙලාවේදී දෙන්න පුළුවන් උපරිම සහයෝගය තමයි උපරිම විදුලි ඉල්ලුම තියෙන හැන්දෑව 6ත් 9ත් අතර වෙලාවේදී Tamanට ඒ වෙලාවේ අතරින්න පුළුවන් වැඩ තියෙන විශේෂයෙන්ම රෙදි සෝදන යන්ත්‍රයක් වගේ පාවිච්චි කරන එක අනිවාර්යයෙන්ම උපරිම ඉල්ලුමේ කාලයෙන් එහා පැත්තට දාන්න පුළුවන්. එතකොට තමන්ගේ රෙදි ටික මැද ගන්න එක ගැන පොඩි කාරණාවක් කියන්න ඕනේ. රෙදි අවුවේ දාන වෙලාවට හැංගරයක දාලා වගේ දාන්න පුරුද්දක් ඇති කර ගන්නවා නම් මදින්න යන වෙලාව සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. ඊට අමතරව මේ කාලෙදී පුළුවන් නම් මදින්න අමාරු ඇඳුම් පාවිච්චි කරන එක අඩු කරලා ඒ වෙනට ලේසියෙන් මැද ගන්න පුළුවන් අයන් ෆ්‍රී වගේ ඇඳුම් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකනුත් තියෙන. ඊට අමතරව මේ විදුලි උපකරණ නේද අනිකුත් ඒවා ගෘහස්ත ඒවා අයන් එකක් පාවිච්චි කරනකොට අපි කාර්මික වෙනවා නම් තමන්ගේ නිවසේ තියෙන රෙදි ටික ඔක්කොම එකම වෙලාවක මැද ගන්නට ඒක උපරිම ඉල්ලුමෙන් පරිබාහිර වෙලාවක විශේෂයෙන්ම ඉරිදා හැන්දෑවක වගේ අපි යෝජනා කරනවා. ඒ සඳහා යොදා ගන්න පුළුවන් නම් මුළු රටම එකට අයන් කරොත් ඒක වෙනම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් එහෙම නෙවෙයි. නමුත් ඒක එහෙට මෙහෙට වෙලා කරන්න පුළුවන් නම් ආය ප්‍රශ්නයක් ඒක වැරයිට් කරොත් රෙදි සෝදන යන්ත්‍ර වගේ දේවල් අර උපරිම ඉල්ලුම තියෙන වෙලාවෙන් පරිබාහිරව පාවිච්චි කරන්න කාරුණික වෙනවා නම් අපිට මේ අභියෝගය දයාගන්න ජනතාව හැටියට දෙන්න පුළුවන්. ඉල්ලුම වැඩිම මොහොතේ ඒ වෙලාවේදී ගෘහස්තව තියෙන ශීතකරණය පවා අපිට ක්‍රියාවිරහිත කරලා තියන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඒක නම් අසෙල ප්‍රඥාගෝචර ක්‍රියාවලියක් නෙවෙයි. අපි පරිශන මගින් හොයාගෙන තියෙනවා. ඕෆ් කරලා තියෙන ෆ්‍රිජ් එකකට නැවත ඒ සීතල ලබා ගන්න අර තිබිච්ච ප්‍රමාණයටම වගේ විදුලියක් උත්පාදනයක් ඕනේ. අපිට හිත සනස ගන්න පුළුවන් අපි මේකට දායක වුණා කියලා. නමුත් ඊට වඩා ඒක ශීතකරණය හොඳ මට්ටමින් තියෙනවා නම් ඇතුළත තියෙන සීත උණු අවස්ථාව එළියට කාන්දු වෙන්නේ නැත්නම් එය වහලා ඒ විදිහටම ක්‍රියාකාරී වෙන එක තමයි තියෙනවා. ක්‍රියාත්මක තියෙනවනේ. මොකද ඒක ස්වයංම ඒක විසන්දි වෙලා පාලනය වෙනවා. අපි නිතර විශේෂකරණ අරින්න නැතුව ඉන්න හිත හදා ගන්නවා නම් ඒ කියන්නේ මම හැම වෙලේම ගෘහණියන්ට යෝජනා කරනවා මේවා කිව්වම මට වෙන ප්‍රශ්න ඇති වෙනවා. නමුත් මම ඇත්ත කියන්න ඕනේ දවස් 7ට මෙනු එක හදාගන්න පුළුවන් නම් ෆ්‍රිජ් එක කරලා කල්පනා කර ඉන්නේ නැතුව තමන්ගේ ග්‍රොසරිස් ගන්නකොට සැලසුමක් ඇතුව අපි ගන්න මේවයි කියලා සෙට් මෙනු එකට යන්න පුළුවන් නම් ගෙවල් වල අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එක අරින වාර ගන්න අඩු කරගන්න පුළුවන්. නමුත් කුඩා දරුවෝ ඉන්නවා නම් ගෙදර ඒගොල්ලන් වළක්වන්න අමාරුයි. නමුත් ගෘහණියට පුළුවන් ඒ වරදෙන් මිදෙන්න තමන් උයන දේ කලින් දන්නවා. හොඳයි බේවිත් ස්තුතියි ආචාර්යතුමනි. අපි දැන් අපි සමස්තය අවසානයේට ළඟා වෙලා තියෙන්නේ සාකච්ඡාව තුළ. දැන් අපි රටක් හැටියට විදුලිය සම්පාදනයේ ලංකා විදුලි බල මණ්ඩලයට සහ ඒ අදාළ පාර්ශවවලට කෘතවේදී විය යුතුයි පුරවැසියන් හැටියට අපි දකුණු ආසියානු අපේ කලාපය තුළ 100%ක් විදුලිය ඉල්ලුම සැබෑවක් බවට පත් කළ රට. ඒ ආඩම්බරය අපිට තියෙනවා. හැබැයි එහෙම වෙලත් අපිට දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා විශ්වාස කරන්නේ කලාපයේ අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දී දැන් එහෙම තැනකට ගියා අපිට මේ අභියෝගයට එන්න ආයේ සිද්ධ වෙන්නේ ඇයි? දැන් මේ ඇත්තටම කියනවා නම් අපි රටක් හැටියට ඊටාම මේ වාසනාවන්ත රටක්. අපිට බලශක්ති ප්‍රබව තියෙනවා. වගේම අපිට අති විශාල දක්ෂතාවයක් තියෙනවා. ඔබතුමා කිව්ව විදිහට දැන් විදුලි 100%ක් විදුලිය එන එක. ඒක ලෝකේ බොහොමයක් රටවල්ට කරලා ඒක ලෝකේ ශ්‍රේණිගත කිරීම වල පාපී ඉහළ තැනක. ඉහළ තැන. විදුලිය පැත්තකින් තියෙන හැම ගෙදෙට්ටම හැමදාම ලියුම් බෙදන රටවල් 14න් එකක්. ඉපදෙන හැම ළමයෙකුටම
දෙන සෞඛ්‍ය ක්‍රියාවලිය ලෝකෙ පුදුමයට පත් කරනවා. ඔක්කොම පැත්තකින් තියන්න. මේ කොරෝනා වසංගතය අපි කොච්චර හොඳට මේ මුවාවරණ පනදිනකොට ලෝකෙ බොහොමයක් රටවලට කරන්න බැරි කියලා තියෙනවා. මේ ප්‍රමාණය මේ ඩිසිප්ලින් එක. කරලි ගන්න මුවාවරණ පාවිච්චි කරන්න බෑ කියලා. අපේ මිනිස්සු බලන පාරට බෑ ඔක්කොම මේක දිහා මේක මේ මහා බරපතල මේ හිතාගන්න බැරි අපිට මීට වඩා අමාරු දේවල් අපි ළඟා කරගෙන තියෙනවා. ඒ අපි ලබාගත්ත දේවල් එක බැලුවම මේක හරි පොඩි ගැටලුවක්. මේක අර තියෙන ඔබතුමාගේ කාරණේ තමයි අපි මේක මතක නැති කරලා දානවා. එපමණයි ප්‍රශ්නේ. මේක අමතක කරන්න එපා. මේ ප්‍රශ්නෙත් එක්ක සහයෝගයේ ඉන්න මේ ප්‍රශ්නෙට ජය ගන්න බැරි කරන්න බැරි මැජික් එකක් නෙමෙයි. බොහොම සරල කුඩා කාරණයක්. අපි මේ ලබාගෙන තියෙන ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙන රටක් හැටියට. මේක සරලයි. එකම දේ මේ ප්‍රශ්නෙත් එක්ක ඉන්න. ජනතාවගෙන් අපි ඉල්ලන්නේ ඒකයි ප්‍රශ්නෙත් එක්ක ඉන්න. ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හොඳයි. අපට ලැබුණු කාලය අවසන් වෙමින් තිබෙනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ලංකා විදුලි බල මණ්ඩලය ජාතික රූපවාහිනිය සමග එකතු වෙලයි මේ දැනුවත් කිරීමේ හෝරාවකුත් අඩ හෝරාවක කාලය ඔබට උදා කළේ ශනිදා අයබවන් හරහා. ඒ සඳහා සහභාගී වුණු ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු ජානකලුත්ගේ මැතිතුමනි බෙහෙවින් ස්තුතියි. ඒ වගේම ලංකා විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මැතිතුමනි බෙහෙවින් ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තියේ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු හර්ෂ වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමන්ටත් බෙහෙවින් ස්තුතියි. එමනම් අපි සමු ගැනීම සටහන් කරන්නට සූදානම් වන්නේ අප නැවත ඔබට රටට ජනතාවට අවධාරණය කරන්නේ අපි හැමෝම විසංවාදී වීමෙන්ම මේ ප්‍රශ්නෙට විසඳුම් සොයන්නට බැහැ. අපි අපේ යුතුයකමක් තියෙනවා මේ මොහොතේ එක විටම මේ අර්බුදය අභියෝගය ජය ගන්නට බෑ නිසා අර පිරිමැස්මෙන් විදුලිය භාවිතා කරමු. රටට ඔබේ සහාය අවශ්‍යම මොහොතයි මේ. අයබෝන්.